ආයුබෝවන් දූල පුතාලා හැමෝටම අද දවසේ දුවේ අපි එකතු වෙන්නේ ඔයාගේ උසස් පෙළ පදනම් පාඨමාලාවේ ඉතාමත් වැදගත් මාතෘකා හතරක් ඔයත් එක්ක කතා කරන්න. ඒකේ ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා පුතේ දර්ශක නීති සහ දර්ශක නීති සම්බන්ධ ප්‍රකාශන සුළු කිරීම. ඒ වගේම අපිට දෙවෙනි මාතෘකාව විදිහට කතා කරන්න තියෙන්නේ දර්ශක සමීකරණ පිළිබඳව. ඊළඟට තුන්වෙනි මාතෘකාවේදී සාකච්ඡා කරන්න ඉන්න වෙන්නේ ලඝු ගණක නීති සහ ලඝු ගණක ප්‍රශ්න සුළු කරන්නේ කොහොමද කියන එකත් අවසාන වශයෙන් අපිට කතා කරන්න නියමිත වෙන්නේ ලඝු ගණක සමීකරණ විසඳන්නේ කොහොමද කියන එක. හොඳයි. එහෙමනම් අපි ඉස්සෙල්ලාම දුවේ පුතේ අපි අපේ පළවෙනි මාතෘකාවට සම්බන්ධ වෙන්න. හොඳයි. දැන් ගුරුතාරට පේනවා ඇති. එහෙමනම් අපේ 1.4 ඒ මාතෘකාව තමයි දර්ශක අඩංගු ප්‍රකාශන සුළු කිරීම කියන මාතෘකාව. දැන් මගේ දූල පුතාලා විශේෂයෙන්ම ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ විශේෂයෙන් මොකද මේ දර්ශක කියලා කියන්නේ පුතේ අපේ පුංචි පන්තියේදී ඉඳන් ඉගෙන ගන්න මාතෘකාවක්. දර්ශක කියන්නේ අපි පුංචි සංදියේ ඉඳන් විශේෂයෙන්ම 7 වසරේදී 8 වසරේදී වගේ ඉඳන් අපි දර්ශක ගැන ඉගෙන ගන්නවා. ඒ නිසා දූල පුතාලා දර්ශක නීති ආසන්න වශයෙන් 12ක් විතර මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. හොඳයි. එhmenan අපි බොහොම කෙටි කාලයක් තුල මේ නීති පුංචි මතකයක් අරගමු ආපහු නැවතවත්. හොඳයි. අපි එහෙමනම් බලමු අපේ ආරම්භක දර්ශක නීති මොනවද කියලා. දර්ශක අඩංගු ප්‍රකාශන සුළු කරන්න කලින් පුතේ අපිට ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා මේ දර්ශක නීති මොනවද කියන එක. එහෙනම් ඒකේ අපි සංකේත වලින්ම දර්ශක නීති වලට යන් මේ බලන්න පළවෙනිම නීතිය බලන්න. දැන් දූල පුතාලා දන්නවා මොනවා හරි පාදයක් ගන්නවා මම A කියලා. හරිද? එතකොට මේ තියෙන්නේ m වෙනි දර්ශකය. පැහැදිලිද දර්ශකය? එතකොට මෙතන තියනවා a වල m වැඩි කිරීම a වල n. ද්වේපතේ මේ කියන්නේ ඇත්තම කිව්වොත් පාද සමාන බල දෙකක ගුණිතය තමයි තේන්නේ. ඒතර ඒක අපිට ලියන්න පුළුවන් මෙන්න මේ දර්ශක දෙකේ එකතුවක් විදිහට. ඒ කියන්නේ m එකතු කිරීම n ආකාරයට අපිට ලියන්න පුළුවන්. ඒකෙන් කියවෙන්නේ පුතේ මේ පාද සමාන බල ගුණ කරනකොට අපි දර්ශක එකතු කරනවා කියන එක තමයි ඔකෙන් අදහස් වෙන්නේ. පැහැදිලිද? තේරුණාද? ඒක පුංචි උදාහරණයකට කළොත් මේ බලන්නකෝ දැන් 3 දෙවෙනි බලයයි ඒ වගේම 3 හතරවෙනි බලයයි අපි ගුණ කරපුවාම ඔගේ තේරුම තමයි අපිට මෙන්න මෙයයි එකට එකතු වෙලා එන්නේ. කියන්නේ වැඩි වෙලා නෙමෙයි එකතු වෙලා එන්නේ. එතකොට 2යි 4යි 6යි. ඔන්න ඔය වගේ එකක් තමයි අපිට ලැබෙන්නේ. හොඳයි. එහෙනම් ඊළඟට අපි එනවා අපේ දෙවෙනි දර්ශක නීතියට. ඒ දෙවෙනි දර්ශක නීතියේ ඔය වගේම ස්වරූපයක් තියෙන්නේ. මේ තියෙන්නේ පාද සමාන බල දෙකක් මේ තියෙන්නේ. පාද සමාන බල දෙකක් තමයි මේ තියෙන්නේ. එතකොට අපි පාද සමාන බල දෙකක් බෙදනකොට පුතේ දුල පුතාලා දන්නවා මේ දර්ශක අඩු කරනවා. දැන් මෙයාගෙන් මෙයා අඩු කරනවා. m ගෙන් අපි n අඩු කරනවා ඔය විදිහට. ඒක මම පුංචි උදාහරණයක් ඔයාලට කිව්වොත් දැන් 7 තුන්වෙනි බලය මම බෙදනවා 7 පළවෙනි බලය. ඒ මොනොත් උත්තරයට එන්නේ 3න් එකක් අඩු වෙලා 2 කියන එක. දුර පුතාලා මේ පිළිබඳව දන්නවා. හොඳයි. ඊළඟට අපි තුන්වෙනි දර්ශක නීතියට යනවා. අංක 3 වෙනි දර්ශක නීතිය බලන්න. තුන්වෙනි දර්ශක නීතියේදී අපි කතා කරන්නේ මේ බලන්න. මේ තියෙන්නේ පුතේ කිසියම් බලයක්. මේ තියෙන්නේ බලයක බලයක්. දැන් අපි බලයක බලයක් ගැන කතා කරනකොට අපිට ඊ타ත්ම වැදගත්ම වෙන මේ නීතිය මතක් වෙනවා. පුතේ බලයක බලයක් ගත්තාම අපි සාමාන්‍ය දන්න ස්වරූපේ තමයි බලය වැඩි වෙනවා. දැන් ශිෂ්‍ය නායකයා කියලා කියන්නේ බලයක්. ශිෂ්‍ය නායකයා කියන්නේ බලයක්. ඒ වගේම පන්ති නායකයා කියන්නේ බලයක් නේ. උදාහරණයකට ගත්තොත් ඒතර පන්ති නායකයා කියන බලයට ශිෂ්‍ය නායකකම බල වුණාම උට එයාගේ තියෙන බලය මොකද වෙන්නේ? බලය වැඩි වෙනවා. මතක තියාගන්න ඕනේ
බලයක බලයක් ගත්තාම මේ දර්ශකවල ගුණිතයක් බවට පත් වෙනවා. දර්ශකවල ගුණිතයක් බවට පත් වෙනවා. උදාහරණයක් මම ගත්තාම දැන් 3 දෙවෙනි බලයේ තුන්වෙනි බලය ගන්නකො. අපිට එන්නේ කෙලින්ම මෙන්න මේ 2යි මේ 3යි ಗುಣ වෙලා ඉන්නේ 6යි කියලා. හරිනේ? ಗುಣ වෙලා තමයි සම්බන්ධ වෙන්නේ. හොඳයි. ඒ අපි කතා කළේ ඇවිල්ලා තුන්වෙනි දර්ශක නීතිය. තුන්වෙනි දර්ශක නීතිය. ඊළඟට මම එනවා හතරවෙනි දර්ශක නීතියට. දැන් මේ තියෙන පුතේ ගුණිතයක්. මේ තියෙන ගුණිතයක්. බලන්න පුතාලා පොඩ්ඩක්. ඒ ගුණිතයක බලයක්. ඒතර ගුණිතයක බලයක් පුතේ අපිට ලියන්න පුළුවන් කොහොමද බලවල ගුණිතයක් විදිහට. ඔය ආකාරයෙන් බලවල ගුණිතයක් විදිහට. මේ වරහන ඇතුලේ තියෙන සෑම පදයකට මේ බලය අයිති. දැන් අපි හිතමු 7 වරක් 5 එයාගේ තියෙනවා දෙවෙනි බලයක් කියලා. එහෙනම් ඔක අපිට ලියන්න පුළුවන් 7 දෙවෙනි බලය ආයේ 5 දෙවෙනි බලය කියලා ඔය ආකාරයෙන් ලියන්න හැකියාව තියෙනවා. හොඳයි. එහෙනම් ඊළඟට අපි එන්න හදන්නේ 5 වෙනි දර්ශක නීතිය. ඔය වගේම නීතියක්. ඔය වගේම නීතියක් මේ වගේමයි අපිට තියෙන A බෙදීම B වල බලන්නකො දැන් මේ වගේම කිව්ව මේ බෙදීමක බලයක්. මේ තියෙන බෙදීමක බලයක්. ඒක අපිට ලියන්න පුළුවන් බලවල බෙදීමක් විදිහට. ඔය ආකාරයට බලවල බෙදීමක් විදිහට ලියන්න. දැන් අපි හිතමුකෝ 3න් 2 අපි ගන්නවා 4 වෙනි බලය කියලා. 3න් 2 4 වෙනි බලය. ඒතර අපිට ලියන්න පුළුවන් 2 4 බෙදීම 3 4 ඔය විදිහට. මොන ආකාරයට අපිට ලියන්න හැකියාව තියෙනවා. ඊළඟට 6 වෙනි එක බලමු. අංක 6. අංක 6. 6 වෙනියට මම කතා කරන්නේ මෙන්න මෙහෙම එක. බලන්න. පුතේ මම අරගන්නවා ඕනම සංඛ්‍යාවක් ගන්න හැබැයි බිඳුව නැතුව. මේ A කියන්නේ ඕනෑම සංඛ්‍යාවක් හැබැයි බිඳුව නැතුව. එයාගේ බිඳුවෙනි බලය. A කියන්නේ ඕනම සංඛ්‍යාවක් එයාගේ බිඳුවෙනි බලයේ උත්තරේ 1යි. එතකොට බිඳුවේ බලය කියලා ලියන්න එපා. දැන් අපිට බිඳුවෙනි බලයට අපිට අර්ථයක් දෙන්න බෑ. අර්ථයක් නැති දේවල් තියෙනවා පුතේ. අපිට අගයක් ප්‍රකාශ කරන්න බැරි දේවල් තියෙනවා. ඒවයින් එකක් තමයි බිඳුවේ. දැන් 7 බිඳුවෙනි බලය කියන්නේ 1යි. 8 බිඳුවෙනි බලය කියන්නේ 1යි. මේක උපකල්පනයක් මත සකස් වෙච්ච දෙයක්. ගණිතයේදී සමහර දේවල් තියෙනවා අපි උපකල්පන මත සිද්ධ කරන දේවල්. ඉතින් ඒ අනුව කරපු දෙයක් තමයි මේ උපකල්පනය. ඒව බිඳුව සමානයි 1 කියන කාරණය. එතකොට නීති 6යි. ඊළඟට 7 වෙනි නීතියට එන්නයි හදන්නේ. බලන්න. අපි කතා කරන 7 වෙනි නීතිය. දැන් මේ නීති සියල්ලම දූල පුතාලා ඉගෙනගෙන තිබ්බ කොහෙදද? මේ සියල්ලම ඉගෙනගෙන තිබ්බ කොහෙදද? 11 වසරේ. එතකොට දැන් මම ඔයාලට කියනවා මේ A වල ඍණ n මේ බලන්න. ඕම් බලන්න. කිසියම් සංඛ්‍යාවක ඍණ දර්ශකයක් අපිට ලියන්න පුළුවන් 1යට ධන දර්ශකයක් විදිහට. 1යට ධන දර්ශක. දැන් මේකදී ග්‍රාෆ්කය වැරදිට ගන්න දේ තමයි මෙන්න මේ ඉර සමහරු මෙන්න මෙහෙම ගැහුවොත් වැරදි. ඔකේ ගැහුවොත් වැරදි. ඒක වෙන නීතියක්. මේකේ නිවැරදිව එන්නේ මොකද්ද? මෙන්න මේ සම්පූර්ණ යටට ඉලක්ක එන්න ඕන. දැන් අපි හිතමුකෝ මෙහෙම දැන් 3 ඍණ 2 බලය කියන එකේ තේරුම 1යට 3 දෙවෙනි බලය කියන අදහස. 1යට 3 දෙවෙනි බලය. හරිද? ඊළඟට ඕකෙම නිමුන් නීතියක්. ඕකෙම ඊළඟ නීතිය. දැන් මම ගන්නවා 1යට ගන්නවා මම ඍණ බලයක්. ඔය බලන්න. 1යට තියෙන ඍණ බලයක්. එතකොට මට ඕක යට තියෙන ඍණ බලය උඩට ගෙනල්ලා ලියන්න පුළුවන් ධන බලයක් විදිහට. දැන් අපි හිතමුකෝ මෙහෙම 1 යට තියෙනවා 7 ඍණ 3. මේක මම උඩට ගෙනල්ලා ලියනවා 7 3 විදිහට. ඔය ආකාරයට. හරිනේ? හොඳයි. ඊළඟට 9 වෙනි නීතිය. බලන්න 9 වෙනි නීතිය. මේකත් ඍණ බලයක් ගැන කියවෙන.
ඍණ බලයක් ගැන කියවෙන වැදගත් නීතියක් කියලා කිව්වොත් ඉවරයි. මේකෙදි කියන්නේ මෙහෙම එකක්. දැන් මේ තියෙන්නේ පුතේ බෙදීමක්. බලන්න. ඔය තියෙන්නේ බෙදීමක්. මේ බෙදීමක තියනවා පුතේ ඍණ බලයක්. මොන හොඳට බලා ගන්න. බෙදීමක තියනවා ඍණ බලයක්. හරිද? බෙදීමක තියනවා ඍණ බලයක්. එතකොට බෙදීමක තියෙන ඍණ බලය එයාගේ පරස්පරයේ ධන බලයක් විදිහට ලියන්න පුළුවන්. කියන්නේ මෙයාගේ උඩයට මාරු කරලා නේ. හැබැයි මේ ඍණ බලය මෙතනදී ධන කරනවා. ඔන්න ඔය ආකාරයට අපිට ලියා ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ ආව උඩයට මාරු කරන්නදී තියෙන්නේ. හරිනේ? හොඳයි. ඊළඟ 10 වෙනි නීතියට අපි එනවා. මූල නීති තුනක් තියෙන්නේ. සංඛ්‍යාවක බලන්න මේ තියෙන A කියලා කියන්නේ පුතේ ධන සංඛ්‍යාවක්. A කියන්නේ ධන සංඛ්‍යාවක්. ධන සංඛ්‍යාව ධන තාත්වික ඕනම සංඛ්‍යාවක්. මේ සංඛ්‍යාවක වර්ගමූලය ගත්තාම ආම් පුතේ අපිට ඒක ලියන්න පුළුවන් භාග්‍ය බලය කියලා. ඒ සංඛ්‍යාවේ භාගයේ දර්ශකය දෙකින් එකේ බලය කියලා ලියන්න පුළුවන්. එතකොට අපිට උදාහරණයක් ගත්තාම අපි හිතමුකෝ 5 වර්ගමූලය කියන්නේ 5 භාග්‍ය බලය කියලා අපිට කියන්න පුළුවන්. ඒ භාග්‍ය බලය කියලා අපිට කියන්න පුළුවන්. හරි නේද? පැහැදිලිද? දැන් මේ නීතිය දර්ශක නීතිය ක්‍රියාත්මක වෙනකොට මෙතන ධන හෝ ඍණ කියන එක දාන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් අපි විසඳුම් ගන්නකොට තමයි ධන හෝ ඍණ ක්‍රියාත්මක කරවන්නේ. නමුත් දැන් මේක දර්ශක නීති ක්‍රියාත්මක වෙනකොට මේකට ධන හෝ ඍණ දාලා පටලව ගන්න එපා. ඊළඟට 11 වෙනි නීතිය කිසියම් සංඛ්‍යාවක පුතේ n වෙනි මූලය. right? n වෙනි මූලය ඒ සංඛ්‍යාවේ එකයට n වන බලය. දැන් අපි හිතමුකෝ මෙහෙම 7 3 වෙනි මූලය අපිට ලියන්න පුළුවන් 7 3න් 1 බලය කියලා. දැක්කද? 7 3න් 1 බලය කියලා. එතකොට අවසාන නීතිය 12 වෙනි නීතිය බලන්න මේ විදිහට යම් සංඛ්‍යාවක m වන බලයේ n වන මූලය m වන බලයේ n වන මූලය ඒක අපිට ලියන්න පුළුවන් a වල කොහොමද උඩට එන්නේ m උඩට එන්නේ m n වෙනි බලය එන්නේ n එන්නේ යටට. දැන් අපි හිතමුකෝ උදාහරණයක් ඔන්න ඔහොම ලියනවායි කියලා 5 මේක අපි පොඩියට ලියන්නේ මූලය පොඩියට ලියන්නේ ඔන්න ඔය විදිහට. දැන් එහෙනම් ඕකේ අපිට අගය ලියන්න පුළුවන් කොහොමද? මේක අපිට ලියන්න පුළුවන් 5 2 යට 3 කියලා. එතකොට මේ දෙක තමයි මෙතෙන්ට ආවේ. මෙතන තිබ්බ 3 තමයි මෙතෙන්ට ආවේ. හරිනේ. එතකොට මේ දර්ශක නීති පුතේ ඔයාට වැදගත් වෙන අවස්ථා කීපයක් තියෙනවා. දැන් අවකලනය වගේ පාඩමේදී පිළිතුරු සුළු කර ගැනීම සඳහා අතිශය වැදගත්. හොඳට මතක තියාගන්න. අවකලනය පාඩමේදී හරිද? අපිට ඉදිරියේදී ලැබෙන පාඩමක් අවකලනය කියන මාතෘකාවේදී අවකලනයේ මාතෘකාවේදී අපිට ලැබෙනවා පුතේ මේ දර්ශක වලින් ලැබෙන පිළිතුරු අපිට එතනින් එහාට සුළු කරගන්න. ඉතින් ඒ සුළු කරගන්නකොට අපිට දර්ශක නීති ඉතාමත්ම වැදගත්. දැන් ගොඩාක් අය අපි දැකලා තියෙනවා උසස් පෙළට ආපුහම ඒ අය අසාර්ථක වෙන්න හේතු තමයි O level වලදී සමහර දේවල් අමතක කරනවා. ඒ O level වලදී කරපු දේවල් සම්පූර්ණයෙන් අමතක කරනවා. ඒ නිසා තමයි එහෙම වෙන්නේ. එහෙනම් ප්‍රධාන දර්ශක නීති 12ක් අපි මේ වෙනකොට මතක් කරගත්තා. ඉතින් ඔක එක එක ගුරුවරයා ඔක 10කට උගන්වනවා, 7කට උගන්වනවා, 9කට උගන්වනවා, 11කට උගන්වනවා. ඉතින් කොහොම කළත් ගොඩක් අය දැන් මේ දෙක ඇවිල්ලා එක නීතියක් කියලා ගන්නවා. ඒ වගේ මම අවස්ථාව වෙන් කරලා කතා කළේ ඔයාට වඩා පැහැදිලි හින්දා. හොඳයි එහෙනම් ඔය නීති 12ත් එක්ක අපි දැන් ඉස්සරහට යන්න ඕනේ. හොඳයි එහෙනම් අපි යන් අපේ පළවෙනි ගැටලුවට. right. එහෙනම් අපිට ලැබෙන පළමු ගැටලුව. ඒතර දර්ශක නීති 12ක් අපි ඔය වගේ කතා කරන ඔය දර්ශක නීති 12ම අපිට තියෙනවා කොහෙදද 11 වසරට.
හොඳයි අපි යන් ඉස්සරහට අපේ පළවෙනි ගාන වෙතට. හරි. ඒකේ බලන්න අපිට හම්බෙන පළවෙනිම ගැටලුව මේ බලන්න. හරි. දැන් මේකේ තියෙන්නේ 2යි a වල 4 වෙනි බලය වතාවක් b වල 3 වෙනි බලය. එතන මේ තියෙන්නේ ගුණිතයක බලයක්. 2ab පහ මෙතනත් ගුණිතයක බලයක්. 16 වතාවක් ගුණිතයක බලයක්. දැන් අපිට මේ අර ගුණිතයක බල තියෙනකොට පුතේ අපිට මේ බලවල ගුණිත කියලා ලියන්න පුළුවන්. අන්න ඒක තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ 2 a වල 4 b වල මේ හැම කෙනාටම 3 වෙනි බලයයි තියෙන්නේ. 2 3 වෙනි බලය අපිට ඕනනම් එකපාරම ගන්නත් පුළුවන්. නැත්තම් ඉතින් මම පළවෙනි ගානකින්ද ටිකක් හිත කර ලියන්නම්. ඊළඟට A4 3 වෙනි බලය. A4 3 වෙනි බලය. A4 3 වෙනි බලය. හරිනේ. ඊළඟට මට හම්බ වෙනවා B වල 3 වෙනි බලය. B වල 3 වෙනි බලය. ඔය දැන් අපි ඒ කලේ මොකද්ද? ගුණිතයක බලයක් බලවල ගුණිතයක් විදිහට වෙන් කරනවා. හරිනේ. අපි කතා කරපු 4 වෙනි නීතිය. දර්ශන නීති අංක 4. ඊළඟට මෙතන ගුණ කිරීමක් තියෙනවා. මෙතනක් තියෙනවා අපිට ඒ වගේ එකක් 2 5 වෙනි බලය. අන්න A වලයි B වලයි 5 වෙනි බලය. ඔය විදිහට ලියන්න පුළුවන්. ඊට යටින් අපිට තියෙනවා මේ විදිහට 16මයි AB වල 8 වෙනි බලය කියන්නේ A වල 8 වෙනි බලය. B වල 8 වෙනි බලය. කලබල වෙන්නේ නැහැ. අපි නිදහසේ හිමින් සීරුවේ සුළු කරගමු. හරිද? කල්පනාවෙන් සුළු කරගමු. රයිට්? හොඳයි. එතකොට දැන් අපිට මේක සුළු කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට බලන්න. 2 3 වෙනි බලය කියලා කියන්නේ 8යි. ඒ වල 4 3 බලයක බලයක් ගන්නකොට මේ දෙක ගුණ කරනවානේ. 4 වරක් 3 12යි. ඊළඟට මෙතන එනවා B වල 3 වෙනි බලය. 2 5 වෙනි බලය කියන්නේ 2 ඒවා 5ක් වැඩි වුණාම 32යි. A වල 5යි B වල 2. ඊට යටින් කියනවා 16යි A වල 8 B වල 8. දැන් මේක අපිට තවදුරටත් සුළු කරගන්න පුළුවන්. මේක අපිට තවදුරටත් සුළු කරගන්න හැකියාව තියෙනවා. අපි ඉස්සෙල්ලාම මේකේ කැපෙන ඒවා කපන්න පුළුවන්. දැන් මේකේ අපිට 16ට 16 එකයි. 32ට තියෙනවා 16වත් දෙකක්. එතකොට සංඛ්‍යා පද ටික කැපිලා ඉවරයි. තව ඊළඟට දැන් මේකේ A පද සුළු කරගන්න පුළුවන්. එහෙමනම් අපි මේ හැටියට ගමු සුළු කිරීම බලන්න. මුලින්ම එනවා මෙතන 8ක් එනවා. මෙතන 8 වරක් දෙකක් එනවානේ. උඩ 16ක් එනවා. ඊට අමතරව මෙතන එනවා A අකුරු 12කුයි A අකුරු 5කුයි වැඩි වුණාම මෙතන 12ක් එනවා. ආපහු මෙතන එනවා 5ක්. එතකොට 12යි 5යි කියලා කියන්නේ කීයද 17යි. මේ දෙන්න එකතු වෙනවා. ඊළඟට B අකුරු ගත්තාම B අකුරු වල තියෙනවා 3යි 2යි වැඩි වෙනකොට 5ක් වෙනවා එතන. හරිද? හරි. දැන් එතකොට B වල 3යි 2යි එතකොට 5යි. දැන් බලන්න පුතේ අපිට ඉතුරු වෙනවා මෙතන A වල 8ක් ඉතුරු වෙනවා. B වල අපිට 8ක් ඉතුරු වෙනවා. බලන්න. B වල 8ක් ඉතුරු වෙනවා. හරිද? B වල 8ක් ඉතුරු වෙනවා. හොඳයි. එතකොට දැන් එහෙමනම් අපිට එනවා මෙතන B වල 3යි B වල 2යි B වල 5යි ඔන්න ඔය විදිහට එනවා. එතකොට දැන් මේකෙදි අපි දකින දේ තමයි මේ වගේ එකකදී මෙන්න මේ දෙන්න. අපිට පුළුවන් අපේ දෙවෙනි නීතියට අනුව බල බෙදනකොට දශක අඩු කරලා ගන්න. හරිද? දැන් මේ දෙන්න අපිට ඕනනම් අඩු කරලා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් මේ දෙන්න අඩු කරලා දැන් මේ 16 අපි එහෙමම දාමුකෝ. දාලා දැන් ඒ වල 17න් 8ක් ගියාම අපිට එන්නේ 9යි කියලානේ. 17න් 8ක් අඩු වුණාම 9යි. එතකොට මෙතන හිටිනවා අපිට මෙන්න මේ දෙන්න බලන්න. මෙන්න මේ දෙන්නගේ මේ 5න් 8ක් තමයි අඩු කරන්නේ. එතකොට 5න් 8ක් අඩු කරපුවහම අපිට ඕන B වල
ඍණ 3යි කියලා දාන්න පුළුවන්. ඊට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා. ඍණ 3 ඊට පස්සේ පල්ලෙහාටගෙන අපිට හදන්න පුළුවන්. නමුත් මේ වගේ වෙලාවකදී ඔයාලට පුළුවන් ඕන දැන් මේ මෙතන දර්ශක නීතිය අර විදිහට දාන්නේ නැතුව ඔයාලට පුළුවන් මේ B5ට B8ක් කපන්න. එතකොට දැන් මෙතනින් අපිට ඉතුරු වෙනවා. එහෙනම් ඒක කෙලින්ම මෙතෙන්ට දැම්මම නම් වැඩේ ලේසියි. දැක්කද? එතකොට අපිට උත්තරේ ලැබෙනවා කොහොමද? 16යි A අකුරු 9යි B අකුරු 3යි. ඔය විදිහට පළවෙනි ගානේ පිළිතුරු ලැබෙනවා. හරිද? හරි නේද? හරි. එතකොට දැන් ඔන්න ඔය ආකාරයෙන් ඔයාලට ලැබෙන්නේ හරි. බලන්න අපි නැවත වතාවක් පරීක්ෂා කරමු චෙක් කරමු ආකෘති කිරීම. බලන්න ඔන්න ගාන හරි. ආයි වතාවක් වැරදි නිවැරදි චෙක් කරගමු. 2යි A 4යි B 3 2යි දෙකේ තුන්වෙනි බලය මෙයාගේ තුන්වෙනි බලය B වෙනි බලය දෙකේ පස්වෙනි බලය A වල පස්වෙනි බලය B වල පස්වෙනි බලය. හරි. එතකොට මෙතන 2 3 8යි මෙතන 4 වරක් 3 12යි මෙතන 3යි මෙතන 2 5 32යි මෙතන A වල 5යි හරි. එතන මෙතන B වල 5 B වල 2 වෙනවානේ. එතකොට මෙතන පොඩි එරර් එකක් තියෙනවා. මෙන්න මෙතන ඉඳලා 5ක් ඉන්නේ. දැන් ඒකයි අපි නිවැරදිව නැවත වතාවක් අනිවාර්යෙන් චෙක් කරගන්න කියලා කියන්නේ ඔයාට ඒ නිසා. එතකොට මෙතෙන්ට එන්නේ 8. එතකොට මේ A8 B8ට B8 කෙලින්ම කැපෙනවා. මේ 5යි 3යි 8යිනේ. ඒකට මේ 8 කැපෙනවා කෙලින්ම නේ. එතකොට ඒක එන්නෙම නැතු වෙනවා. B8ක් එන්නෙම නැතු වෙනවා. හරිනේ. ඒ නිසා ඔයා මේ වගේ දෙවන්ත සුළු කිරීමක් කරනකොට හරිද? කොහොමත් අනිවාර්යෙන් නැවත වතාවක් ඔයාගේ සුළු කිරීම චෙක් කරන්න. හරිද? ඔයාගේ සුළු කිරීම ඔයා නැවත වතාවක් පරීක්ෂා කරගන්න. ඒක වඩාත් හොඳයි. දැන් අපිට වගේ අර කලින් අවස්ථාව වගේ සුළු කිරීම එක තැනක ගැටලු ඇති වුණොත් මුළු ගානටම බලපානවා. හොඳයි. අපි හදන්නේ අපේ දෙවෙනි ගානට. ඊළඟට අපි එන්න හදන්නේ අපේ දෙවෙනි ගාන. අපි බලමු. මේකත් දර්ශක සම්බන්ධයෙන් ගැටලුවක්. දර්ශක ප්‍රකාශනයක් තියෙන්නේ සුළු කරන්න අපි බලමු. හොඳයි. දැන් මේ ගානේ බලන්න. දැන් මෙතන තියෙන්නේ සම්පූර්ණ බෙදීමක ඍණ වලයක්. දැන් මම ඔයාලට මතකයි මම ඔයාට කතා කළා බෙදීමක ඍණ බලයක් තියෙනකොට ඔයාට පුළුවන් කිව්වා ඕනනම් උඩයට මාරු කරලා ඒක ධන බලයක් බවට හරවන්න. මතකද ඒක ඔයාට? මතකයි. මේ යට තියෙන එක්කිනා උඩට ලියනවා. උඩ තියෙන එක්කෙනා යට ලියනවා. මේ ඍණ එක මෙතන ධන එක බවට පත් කරනවා. ඍණ එක ධන එක බවට පත් කරනවා. ඊළඟට ඉතින් මේකෙන් කියලා ඉතින් එකේ වැඩක් නැහැනේ. ඒ හින්දා ඒක මම අයින්ම කරලා දානවා. දැන් බලන්න මෙන්න මෙයාගේ මෙන්න මේ පද ටික දිහා හොඳට බලන්න. එතන තියෙන පද ටික දිහා හොඳට බලන්න. මෙතන තියෙන පද සෙට් එක දිහා බලන්න. දැන් මේකේ මේ 5යි 10යි නම් කැපෙනවා. 5යි 10යි කැපෙනවා. දැන් මේ 5ට 5 1යි 10ට 2යි ওই විදිහට කැපෙනවා. 5ට 5 1යි 10ට 5 2යි. ඊළඟට තව දැන් මෙතන A වල ඍණ එකක් තියෙනවා. මෙතන A වල 3ක් තියෙනවා. එතන B වල 2ක් තියෙනවා. B වල ඍණ 2ක් තියෙනවා. ඉතින් ඔයාලට මේක කැමති විදිහට කරන්න පුළුවන්. කැමති විදිහට සුළු කරගන්න පුළුවන් මේ වගේ වෙලාවට. ඕනනම් දැන් මේ ඍණ බලය මේ පැත්තට අරන් ඇවිල්ලා ධන කරලා හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිකම්ම පල්ලෙහාට අඩු කරලා හදලා ගන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඔයාට කැමැත්තක්. ඔයාට කැමැත්ත කරන්න. එතකොට දැන් මෙතන එන්නේ දෙකෙන් එකයිනේ. යට 2 උඩ 1. ඊළඟට මෙතන එනවා මෙන්න මේ දෙන්න ගත්තොත් A වල ඍණ 1 කියන බලෙන් 3ක් අඩු කරන්න ඕනේ. එතකොට අපිට එනවා A වල බලන්න ඍණ 1කින් අඩු කරන්න ඕනේ 3ක් වෙයි. ඕකේ ඔයාට එකපාරට දැම්ම හැකි ඉතින් මම ඔහොම දැම්මට ඔයාට එකපාරට ඕක යොදන්න පුළුවන්. දැන් මෙතන ඇවිල්ලා තියෙනවා මේ දෙන්න බලන්න.
මේ දෙන්නගේ B වල මේ තියෙන දෙවෙනි බලය අඩු වෙන්න ඕනේ මොන දෙකක්ද? ඍණ දෙකක් වගේ. මෙයා හරි. දැන් ඒතර බලන්න දෙකෙන් එක දැන් මෙතන අපිට තියෙනවා ඍණ 1යි ඍණ 3යි ඍණ 4යි. B වල මෙතන තියෙනවා මේ ඍණයි නයි ධන වෙනවා. එතකොට දෙක ධන දෙක කියන්නේ 4යි. එහෙමනම් ඔන්න අපිට උත්තරේ ලැබෙනවා මේ ආකාරයට. දෙකෙන් එකයි වැඩි කිරීම මෙතන තියෙනවා A වල ඍණ 4ක්. ඒ වගේම මෙතන තියෙනවා B වල 4ක්. දැන් පුතේ මේ අපිට මේකේ උත්තරේ අවසන් කරනකොට දැන් අපි දන්නවා මේක මෙතනින් එහා සුළු වෙන්නේ නැහැ කියලා දන්නවා නම් මේ ඍණ දර්ශකය කොහොම තියන්න බෑ අපිට. ඕක කෙලින්ම පල්ලෙහාට දාන්න පුළුවන්. එහෙමනම් අපිට උත්තරේට එනවා කෙලින්ම ගැහුවා ඉරක් යටට තියෙනවා දෙක තියෙනවා. දැන් මේ උඩ තියෙන ඒ ඍණ 4 පල්ලෙහාට බැස්සහම A වල 4 බවටපත් වෙනවා. ඊළඟට උඩ තියෙනවා B වල 4. ඔය විදිහට. හරිනේ. එහෙනම් ඔන්න ඔය ආකාරයට අපිට අවසන් කරන්න පුළුවන් මේ ගාන. හරි. දැන් බලන්න පුතේ අපි දෙවෙනි ගානත් එක්කයි සම්බන්ධ වෙන්න හදන්නේ. දැන් දෙවෙනි ගානේ බලන්න පුතේ දැන් මේ බලන්න මේ දර්ශක සහිත ප්‍රකාශනයක් තමයි අපිට තියෙන්නේ. දැන් මේකේ බලන්න අපිට තියෙනවා ටිකක් විශාල අගයක්. මේ 1728 3න් 2 බලය තියෙනවා. ඒ වගේම එකේ හරය තියෙනවා 729 3න් 2. එතකොට දැන් මෙතන තියෙන ඇවිලා අපිට පේනවා මේ බෙදීමක බලයක් තියෙන්නේ. දැන් අපේ දූල පුතාලට මතකයි මේ වගේ මේ විශාල ප්‍රමාණයේ බෙදීමක බලයක් අපිට සුළු කරන්න පුළුවන්. කොහොමද අපිට O level තාක්ෂණය අපි දන්නවා. ඒකෙදි අපිට කරන්න පුළුවන් දේ තමයි දෙන්නේ. 3 මෙතන හරයේ තියෙන 3නේ. එතකොට මෙන්න මේ දෙන්නම අපි බලන්න ඕනේ 3 බලයක් විදිහට හදාගන්න. 3 බලයක් විදිහට හදාගන්න බලන්න. එතකොට බලන්න පොඩ්ඩක් කල්පනා කරන්න 1728 කාගේ 3 වෙනි බලයද කියලා අපිට කල්පනා කළොත් ඔයාට මෙහෙම කරන්න පුළුවන් වුණා. දැන් මේක අපිට එකපාරට දැන් ඔයාගේ අත්දැකීමෙන් කෙලින්ම අපිට ඕනනම් ගන්න පුළුවන් මේ 12 ඒවා 3ක් තමයි මේ තියෙන්නේ කියලා. දැන් කෙනෙක් අහන්න පුළුවන් කොහොමද සර් ඔක ගත්තේ කියලා. ඉතින් ඒක ඇවිල්ලා දීක කතාවක් එතෙන්ට එන්නේ. දැන් 1728 අපිට බෙදන්න වෙනවා ප්‍රථමක සංඛ්‍යාවලින්. එතකොට බෙදපුවාම අපිට එනවා 864ක්. මේක ආපහු දෙකින් බෙදපුවාම 432ක්. මේක ආපහු දෙකින් බෙදපුවාම 216ක්. මේක ආපහු දෙකින් බෙදපුවාම 108ක්. මේක ආපහු දෙකින් බෙදපුවාම 54ක්. මේක ආපහු දෙකින් බෙදපුවාම 27ක්. මේක ආපහු තුනෙන් බෙදපුවාම 9ක්. මේක ආපහු තුනෙන් බෙදපුවාම 3ක්. මේක ආපහු තුනෙන් බෙදපුවාම 1ක්. දැන් ඔය මම උදාහරණයකට පෙන්නන්නේ ඔය වගේ අමාරු වැටුමක් ඔයා හදාගන්න කනේ. ඒකෙදි ඔයාලට පේනවා දැන් මෙතන 1728 ඔයාට ලියන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මේ බලන්න 1728 ඔයාට ලියන්න පුළුවන් සංඛ්‍යා තුනක ගුණාකාරයක් විදියට, ගුණිතයක් විදියට ඔය විදියට. මොන සංඛ්‍යා තුනද? දැන් බලන්න මෙතන තියෙනවා දෙකේව 6ක්. එතකොට මම මෙතෙන්ට දෙකේව දෙකක් දානවා, මෙතෙන්ට දෙකේව දෙකක් දානවා, මෙතෙන්ට දෙකේව දෙකක් දානවා. දැන් තුනේව තුනක් තියෙනවා නම් මෙතෙන්ට 3යි, මෙතෙන්ට 3යි, මෙතෙන්ට 3යි. එතකොට අපිට එනවා ඇවිල්ලා දෙවලක් දෙක 4 4 3 12. එතකොට අපිට එනවා 12 වරක් 12 කියලා. ඒ කියන්නේ අපිට ඒකෙන් අදහස් වෙන්නේ පුතේ 12 ඒවා 3ක් වැඩි කරන්න ඕනේ කියන එක. තේරුණා? දැන් ඕක අපිට එකපාරටම ගන්න පුළුවන් ඔයාගේ තියෙන අත්දැකීම් අනුව සංඛ්‍යාව දැක්ක ගමන්ම ටක් ගාලා එක මතක් වෙනවා. හරිද? නමුත් ඕක හැමෝටම මතක් වෙන්නේ නැහැ. දැන් අපි දුක 729 ගත්තාම අපිට ඕන නම් ඒ වගේ
ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදා ගන්න පුළුවන්. එහෙම බෙදලා අපිට බලන්න පුළුවන්. 9 වරක් 9 81යි 81 9න් වැඩි වුණාම 729. ඒතකොට අපිට 9 තුන්වෙනි බලය කියලා ඔක ලියා ගන්න. දැන් මොනවා හරි ගැටලුවක් වුණොත් ඔයාලට පුළුවන් අර විදිහට හදලා ගන්න. හරිද? ගුණ කිරීම එකයට බලන්නකො 256 භාගය බලය. ඒ වර්ගමූලය කියන්නේ භාග බලය. හරිද? වර්ගමූලය කියලා භාග බලය කෙලින්ම අපිට ඕන නම් අඩිය දාන්නත් පුළුවන්. නැත්නම් ඕන නම් 256 භාග බලය දාන්නත් පුළුවන්. වැඩි කිරීම වර්ගමූල 5. එතකොට දැන් අපිට මේකෙදී පුළුවන් පුතේ මේ තුනට කපලා දානවා. ඒත් අපිට ඉතුරු වෙනවා 12ට 9 දෙවෙනි බලයක් තියෙනවා. ඊට අමතරව බලන්න උඩ එක 256 කියලා කියන්නේ මොකක්ද? 256 කියන්නේ 16 වරක් 16 එතකොට 16 දෙවෙනි බලය. අනිකර දර්ශක වාදය ක්‍රියාත්මක වෙන්නේ මේ දෙක කැපෙනවා. වැඩි කිරීම වර්ගමූල 5යි. හරිද? එතකොට 12 දෙවෙනි බලය කියලා කියන්නේ 144යි. 9 දෙවෙනි බලය කියන්නේ 81යි. හරිද? පැහැදිලිද? ඊළඟට මෙතන 1යි. මෙතෙන්ට එන්නේ 16යි. වැඩි කිරීම වර්ගමූල 5යි. දැන් මට පුළුවන් මේ 16යි ආපහු 144යි. බලන්න 16යි 144යි. කාගෙන්ද කැපෙන්නේ? 16යි 144යි හරියටම ඕනනම් 16න්ම කපන්නත් පුළුවන්. එහෙම නැත්නම් ওই දෙකම 8න් කපන්නත් පුළුවන්. හරිද? 8න් කපලා බලන්න පුළුවන්. එතකොට දැන් 16ට 8 ඒවා 2යි 144ට 8 ඒවා මෙතන 1යි 64ට 8 වරක් 8යි. ඔය විදිහට. දැන් මේක ආපහු දෙකට දෙකේ ඒවා 1යි 18ට 9යි. ඔය විදිහට ආයෙත්. එතන මේ 9යි මේ 81යි ආයෙත් කැපිලා යනවා. මේ 9ට මේ 81 කැපෙනවා. හරිනේ. බලන්න කතාවක් සුළු කිරීම හරිද කියලා. එතන මෙතන 16 8 ඒවා 2යි මෙතන 8 ඒවා 1යි. එතකොට 6ක් ඉතුරුයි 64ට 8යි. හරි. ඊළඟට මේ 18 ආයෙ නැවත වතාවක් මේ දෙකට කැපුණා. 9ට 9ම 1යි 81ට 9යි. එච්චරයි කැපිලා ඔක්කොම මේ එතනින් අපිට උත්තරේ අවසාන වෙනවා. ඉරට යට තියෙන්නේ 9යි. බලන්න ඉරට උඩ තියෙන්නේ ඇවිල්ලා මූල 5. ඉතින් අපිට වෙනවා 9න් වර්ගමූල 5 කියලා. ඔය විදිහට තමයි අපිට පිළිතුර ලැබෙන්නේ. ඔය විදිහට අපිට 9න් වර්ගමූල 5 කියලා පිළිතුර ලැබෙනවා. හොඳයි. හරි. එහෙනම් අපි යමු තවත් ඉස්සරහට. එහෙනම් දැන් මේ අපිට හම් වෙන තවත් විශේෂ ගානක් බලන්න. හරි. දැන් අපි බලමුකෝ මේ අපිට ලැබිලා තියෙන ඊළඟ ගාන 18 2න් 3 සාමාන්‍යයෙන් පුතේ මේ අපිට මතකයි අපි O level පන්තියේදී සංඛ්‍යාවක භාග දර්ශකයක් ගත්තාම ඒකේ අගය හොයන්න නම් සාමාන්‍යයෙන් මේ භාගයේ හරය දෙක ගත්තාම මේ දෙකේ බලයක් විදිහට මෙන්න මේ 18 ලියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ලියන්න බෑනේ. 18 කියන එක අපිට දෙකේ බලයක් විතර ලියන්න බෑ. එහෙමනම් අපි වෙනත් ක්‍රමයක් තියනවාද කියලා අපි පොඩ්ඩක් උත්සාහ කරලා බලමු. දැන් අපි මොකද කරන්නේ මෙන්න මේක එහෙමම තියලා වැඩි කිරීම දැන් මෙන්න මෙයා තියෙන මේ ඇවිල්ලා මේ තියෙන 6 ඍණ භාගි බලය. මේ තියෙන 6 ඍණ භාගි බලය. මම අනවශ්‍ය වරණක් මම ඒක අයින් කරලා 6 ඍණ භාගි බලය. ඊළඟට මෙතන මම ලියනවා බලන්න. දුර පුතාලා දන්නවා මේ 27 වර්ගමූලය. පුතේ 27 වර්ගමූලය කියන්නේ අපි දන්නවා 27 ක තියෙන භාගි බලය.
27 දැන් සංඛ්‍යාවක වර්ගමූලය කියන්නේ යාගේ භාග බලය. දුර පුතාලා මතකයිද දර්ශකවලදී ඉගෙන ගත්තා. වර්ගමූලය කියන්නේ යාගේ භාගය බලය. එතකොට අපිට තව නීතියක් ඔයා ඉගෙන ගත්තා මේ බලය උඩට ගේනකොට ඍණ වෙනවා. තනිකර දර්ශක නීතිය අනුව බලය. ඒතර මේක අනවශ්‍ය වරහන් මේ 18 අයින් කරනවා. වරහන් අයින් කරනවා. කොට 2කින් 3 ගුණ කිරීම 6 ඍණ 2කින් 1 ගුණ කිරීම මේ 27 උඩට එනවා 27 ඍණ 2කින් 1 කියලා ඔය විදිහට එනවා. එතකොට දැන් මගේ අවධානය යොමු වෙන්නේ සම්පූර්ණ අවධානය යොමු වෙන්නේ මෙන්න මේ කොටස. දැන් දුර උදාහරණයක් පේනවා ඇති මම හිතන්නේ අන්න එතන අපිට පුංචි දෙයක් හිතන්න පුළුවන් කොටසක් තියෙනවා මෙන්න මේ කොටස. බලන්න උදාහරණ මොනවාද දෙයක් හිතන්න පුළුවන් විතර දුර උදාහරණයක් දන්නවා මෙන්න මෙහෙම දර්ශක නීතියක් තියෙනවා දැන් ගුණිතයක බලයක් හිතමුකෝ AB වල කියලා. A වැඩි කිරීම B වල n වෙනි බලය අපිට ලියන්න පුළුවන් මේ AN වැඩි කිරීම BN මේ හැම දර්ශක නීතියම හරිද මොකක්ද ප්‍රත්‍යාවර්ත ඒ කියන්නේ දෙකතරම ලියන්න පුළුවන්. දැන් මේක බලාගෙන මේක ලියන්න පුළුවන් මේක බලාගෙන මේක ලියන්න පුළුවන්. එතකොට අපිට මූල උදාහරණයක් වෙනවා දැන් මේ ගුණිතයක මේ විදිහට මේ බලවල ගුණිතයක් අපිට ඕන නම් ගුණිතයක බලයක් විදිහට අනිත් පැත්තට ලියන්න පුළුවන්. දැන් එහෙම ලියන්න මොකද්ද වෙන්න ඕනේ? වෙන්න ඕනේ මේ බල දෙක සමාන වෙන්න ඕනේ. ඒතකොට මේ දෙන්න වැඩි කරලා අපිට ලියන්න පුළුවන්. එහෙනම් අන්න ඒ නීතියට අනුවයි අපි දැන් මෙතනදී හිතන්නේ. වෙන අපිට කරන්න දෙයක් නැහැ. වෙන මේ ගානේදී අපිට සුළු කරන්න කියලා වෙන විකල්පයක් තියෙන්නේ නැහැ. මේ 6යි 27යි වැඩි කරනවා. වැඩි කරලා එතන දානවා මම ඍණ භාගය බලයි. මේ ඍණ භාගයේ ඔය විදිහට එළියට අරගෙන මේ ඍණ ගුණ කරනවා. දැන් මම කියන 6 වරක් 27. 6 වරක් 27 ඔයාට ඉන්නේ කීයයි කියලා. 6 වරක් 27. 42යි දෙකක් ඉතුරුයි 4ක් ඉතුරුයි 162යි. එතකොට අපිට මේක ලියන්න පුළුවන් 162 ඍණ භාගී බලය කියලා. 162 ඍණ භාගී බලය. 162 ආවේ කොහොමද මේ දෙන ගුණ කරලා. දැන් කොහොම දිනකොට අපිට මේක ලියන්න පුළුවන් තව විදියක් තියෙනවා. දැන් මේ බලන්න. මේ 162 මට කඩන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. බලන්න. මෙන්න මේ විදිහට වෙන් කරොත් 18 2කින් 3 ගුණ කිරීම 162 කියන එක මට ඕන ලියන්න පුළුවන් කොහොමද? මට ඕන ඕක ලියන්න පුළුවන් 18 වරක් 9 නේ. 162කින් 18 වරක් 9. වරක් ඍණ භාගය ඔය විදිහට ලියන්න පුළුවන්. දැන් මම මේක ගන්න උඩට මේ පැත්තේ උඩට අරගෙන. එතකොට දැන් මේකෙදි මේ පළවෙනි එකට තියෙන මොකද්ද 18 2කින් 3 තමයි තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා අපිට ගුණිතයක බලයක්. එතකොට 18 ඍණ භාගය කියලා අපිට වෙනම ලියන්න පුළුවන්. ඊට අමතරව 9 ඍණ භාගය කියලා වෙනම ලියන්න පුළුවන්. යම් ආකාරයක අපිට පුංචි සැනසෙල්ලක් අස්වැසිල්ලක් මෙතන ලැබෙනවා. මොකක්ද මෙතන මේ 18 මේ 18 මේ දෙන්න සමානයි. එහෙනම් අපි දන්නවා සාමාන්‍ය පාද සමාන බල ගුණ කරනකොට දර්ශක එකතු වෙනවා. එතකොට එහෙනම් 18යි මේ 2කින් 3ට එකතු වෙන්න ඕනේ ඍණ භාගයක්. මට කියන්නකෝ දැන් 2කින් 3ට ඍණ භාගයක් එකතු වුණාම කීය දෙන්නේ කියලා. ඔව් 2කින් 3ට ඍණ භාගයක් එකතු වුණාම කීය දෙන්නේ? මේ දෙක මේකමයිනේ. ඒක 3යි ඍණ 1යි කියන්නේ 2යි. ඒක 2කින් 2 කියන්නේ 1යි. ඒක දෙන්නේ කිය 2යි කියන්නේ. හරි 1යි කියලා. එතකොට මෙයයි එකතු වුණාම අපිට ලැබෙන්නේ 18 පළවෙනි බලය. වැඩි කිරීම 9 ඍණ භාගය බලය. මම මේක තවදුරටත් සුළු කරනවා 18 එහෙමමයි. මේ 9 මම ලියනවා පුතේ බලන්න. 9 මම ලියනවා 3 දෙවෙනි බලය.
මෙතනින් තියෙනවා ඍණ භාගයේ බලයක් ඔය විදිහට. දැන් මට පුළුවන් මේ දෙකට මේ දෙක කපන්න. ඒ දෙක කපන්න පුළුවන්. ආයෙත් මට එනවා 18 ගුණ කිරීම 3 නෙමෙයි 3 ඍණ 1 තියෙනවා. 3 ඍණ 1. දැන් අපි දන්නවා මේ වෙනකොට පුතේ මේ මොකක්ද අපි දන්නවා ඍණ 1 වෙනි බලය කියන එකේ අදහස. ඒ වල ඍණ 1 කියන එකේ අදහස එකයට බලයක් විදිහට ලියන්න පුළුවන්. ඔය විදිහට. එහෙනම් අපිට උත්තරේ ලැබෙනවා. මේ 3යි 18යි කැපෙනවා. 3ට 3 එකයි 18ට 6යි නේද? අපිට ජීවිතකින්වත් හිතන්න නැති පිළිතුරක් ලැබෙනවා. උත්තරේ 6යි කියලා. දැන් ගොඩක් අය ඇත්තටම ඒ ගාන හදන්න ගත්තාම ගොඩාක් අයට හිතෙන්නේ ඇත්තටම මේ ගාන මේ හදාගන්න බැරි තරම් සංකීර්ණ බවට දිගටමපත් වේ නිසා උත්තරේ යම් ආකාරයේ සුළු වීමක් දකින්න ලැබෙන්නේ නැහැ කියලා තමයි අපිට හිතෙන්නේ. නම් ඒකෙදි තාමත් පැහැදිලි අපිට මොකද්ද ඒ අවසානයේ දක්වා ලස්සනට සුළු වීමක් බලාපොරොත්තු වුණා. හොඳයි. අපි යන්න අපේ ඊළඟ පිටුවට. මේ අපි කතා කරමින් යන්නේ දර්ශක ප්‍රකාශන, දර්ශක සහිත ප්‍රකාශන සුළු කර ගැනීම තමයි අපි අද මේ මාතෘකාවේ ආරම්භ වෙන්නේ. අපි ඊළඟ ගානට එනවා. බලන්න අපිට තවත් ගානක් ලැබෙනවා මේ විදිහට. බලන්න මේකේ x වල ඍණ 1 y වල ඍණ 1 ගුණිතයක්. x වල ඍණ 1 ධන y වල ඍණ 1. දැන් අපි දන්නවා මේ සංඛ්‍යාවක ඍණ n වෙනි බලය අපිට ලියන්න පුළුවන් 1ට a වල n කියලා. ඔය විදිහට ලියන්න පුළුවන් බව අපි දන්නවා. ඉතින් ඔය නීතියයි අපි මෙතනදී ක්‍රියාත්මක කරන්නේ බලාගන්න. කෙලින්ම ගැහුවා ඒක. ගන්න මේ x වල ඍණ 1 කියලා කියන්නේ 1ට x. කියන්නේ 1ට x. අපිට ඕක ඕන ලියන්න ඕන. මේ දෙන්න මැද්දේ තියෙන ගුණ කිරීමක්. මේ තියෙන මොකද්ද 1ට y. y ඍණ 1 කියන්නේ 1ට y. ඊළඟ මෙතන තියෙනවා x ඍණ 1 කියන්නේ 1ට x. මෙතන y ඍණ 1 කියන්නේ 1ට y. ඔය විදිහට සුළු වෙනවා. අපිට මේක තවත් සුළු කරගන්න පුළුවන් කොහොමද? x වතා 1 1කින් වැඩි වුණාම 1යි, x y කින් වැඩි වුණාම xයි. හැබැයි දැන් මේ හරය අපිට පොදු හරය ගන්න පුළුවන්. x සහ y කින් දෙකෙන්ම බෙදෙන පොදු හරය විදිහට අපි xy නම් කරගත්තොත්. එතන මෙතෙන්ට y එකක් හැදෙන්න මෙයා y ගෙන් වැඩි කරන්න ඕනේ y. මෙයා x එකක් හදාගන්න x න් උඩ x න් වෙන x. ඔය විදිහට. දැන් අපිට පුළුවන් මේ භාගය බෙදීම මේ භාගය. එවනම් අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට ගන්න. 1ට xy බලන්න. හරිද? ගුණ කිරීම බලන්න බෙදීම ගුණ කිරීම වෙනවා. මේ භාගය මෙන්න මේ බෙදීමේ ලකුණ ගුණ කිරීම වෙනවා. ඊපස්සේ මෙයාට උඩයට මාරු වෙනවා. මේක යටට එනවා අපිට මොකද්ද? y ධන x. හරියට ප්‍රකාශනයක් ආපුහම අපි වරහන් දෙනවා. උඩට එනවා අපිට මොකද්ද xy. මේ xy ගුණිතයට මේ xy ගුණිතය කැපිලා යනවා. හරිද? xy ගුණිතයට xy ගුණිතය කැපිලා යනවා. එහෙනම් අපිට එක්වරක් එකයි උත්තරේට එකතු වෙන්නේ ඉතුරු වෙන්නේ y ධන x. එහෙම නැත්නම් x ධන y. මොය ආකාරයට අවසාන පිළිතුර එකතු වෙන එක එච්චර අපහසු ගැටලුවක් නෙවෙයි. ඒක ගොඩාක් අපිට අර කලින් තරම්ම අපහසු අමාරු ගැටලුවක් නෙවෙයි කියලා අපි දැක්කා. හොඳයි. එහෙනම් අපි දැන් යන්න හදන්නේ ඒ යටතේ අපිට හම්බෙන අපේ ඊළඟ ගැටලුවට. හොඳයි. හරි. දැන් අපිට මේ තියෙන මේ වගේ බලන්න තවත් දර්ශක පාවිච්චි කරන දර්ශක උපරිමයෙන් පාවිච්චි කරන තවත් ගැටලුවක්.
14යි n ධන 4 එකතු කිරීම 7යි n ධන 1 ධන 3 බලය වැඩි කිරීම 2 n ධන 3 වෙනි බලය බෙදීම 13 වතාවක් 14 n වෙනි බලය එකතු කිරීම 14 n වෙනි බලය. එතකොට මේක සුළු කරන්න කියලා කියන්නේ. එතකොට මේකෙදි මගේ දැන් ගාන ආරම්භක පියවර විදිහට මම මෙන්න මෙතන තමයි මගේ ඇහැ යන්නේ. මොකද මෙතන මේ දර්ශක දෙක සමානයි කියලා මම මේ ගාන දැක්ක වෙලාවෙම ටක් ගාන මගේ හිතට ආවේ. මේ දර්ශක දෙක සමානයි නේද කියලා. මොකද මතක තියාගන්න දැන් අපරාධයක් සිද්ධ වුණාම ඒකේ කොතනක හරි අනිවාර්යෙන් ඒක ලියන්න ක්‍රමවේදයක් සටහන් වෙලා තියෙනවා වගේ. ඕනම ගැටලුවක ඒක ලියන්න ක්‍රමයක් අපිට පේනවා. ඉතින් ඒකට බොහොම සූක්ෂම විදියට බලන්න ඕනේ. හරිද? එතකොට තමයි මේක පේන්නේ. දැන් අපි බලමු මේ දෙන්න මේ බල දෙක සමානයි. එහෙනම් පාද දෙක හත් පාරක් දෙක අපිට පුළුවන් මේ දෙන්නා ගුණ කිරීම. බලවල ගුණිතයක බලයක් විදියට ඔන්න ඔය ආකාරයෙන් ලියන්න පුළුවන්. දැක්කද? එතකොට මෙතන කියනවා 13 වතාවක් 14n 14යි n කියලා. තවත් අපි ඉස්සරහට සුළු කරගෙන යමු. 14යි n ධන 4 එකතු කිරීම 7 පාරක් දෙක 14ක් වෙනවා එතන. n ධන 3 ආපහු බෙදීම 13 වතාවක් 14යි n ආපහු 14යි n. තරමක අස්වැසිල්ලක් ඔයාලට පේනවා ඇති. දැන් මේකේ දැන් මෙතන තියෙන පුතේ මෙතන තියෙනවා බලන්න 14යි n ධන 4. හරිද? මෙතන තියෙනවා 14යි n ධන 3. දැන් මේකයි අතර පුංචි වෙනසයි තියෙන්නේ. පුංචි වෙනසයි දැන් අපි දුරට දාලා ගන්නවා 14යි n ධන 4 කියන එකේ අදහස මොකක්ද? ඔගේ තේරුම 14යි n කියන බලයයි 14ේ 4 වෙනි බලයයි කියන දෙන්න ಗುಣ වෙලා තියෙනවා. ඕකනේ තියෙන්නේ. හතර බලන්න කැස්සරලා. තේරෙනවද? ඔව්. දැන් මේ 14 n ධන 3 මොකද්ද තියෙන්නේ? තියෙන්නේ 14 n වැඩි කිරීම 14 ඒවා 3ක් කියලා. දැන් එතකොට මට මේ පද දෙකටම උදාහරණ වෙනවා මෙයාව පොදුයි වගේ නේ 14යි n කියන එක පොදුයි වගේ නේ 14යි n කියන එක පොදුයි වගේ අදහසක් මට දැනෙනවා. හරිද? 14යි n විතරක් නෙවෙයි. තවත් අපිට මේකේ පොදු ඒවා ගන්න පුළුවන්. දැන් මේ බලන්නකො අපිට මේක මෙහෙම ලියන්න පුළුවන් නේ. අපිට ඕන ලියන්න පුළුවන් 14ේ 4 කියන එක ලියනවා 14ේ 3 වැඩි කිරීම 14 කියලා. ඔයාලට පේනවා මෙන්න මේ කොටස් දෙකම පොදුයි වෙනවා. හිතලා බලන්න. එහෙමනම් මම ඒකින් වාට නොකිය කිව්වේ මේකේ අපිට මේ ගුණිත දෙකේ පොදු පදයක් තියෙනවා. ඔයාලට ඉවතට ගන්න පුළුවන් 14ේ n විතරක් නෙවෙයි 14 n විතරක් නෙවෙයි 14 n ධන 3 කියන එක. තේරුණා? එහෙම ගත්තාම මෙතෙන්ට ඉතුරු වෙනවා තව 14ක් ඉතුරු වෙනවා. එතකොට මෙතන 14යි n ධන 3න් 14යි n ධන 3 ගත්තාම එකක් ඉතුරු වෙනවා. මේ දෙන්නගෙන් මම ගන්නවා 14යි n එකක් ඉදිරියට. මෙතනින් ඉතුරු වෙනවා 13 මෙතනින් ඉතුරු වෙනවා 1. තවත් අපි ඉස්සරහට සුළු කරගෙන යනවා. මේක අපිට ලියන්න පුළුවන් මෙහෙම 14යි n පතාවක් 14 ඒවා 3ක් කියලා මේ ගුණිතය ලියන්න පුළුවන්. 14 1යි කියන 15යි ඉරට යටින් ආපහු මෙතන 14යි n ගුණ කිරීම 13යි 1යි 14යි. ඒක තේරුණාද දන්නේ? තේරුණා නේ? හරි. එතකොට මේ
14n කැපිලා ගුණිතයක්. උඩ 14ට 14 1යි 14 ඒවා 3ක් කැපුණාම අපිට ඉතුරු වෙන්නේ 14 ඒවා 2යි. අපි එතකොට 14 ඒවා 2ක් තියෙනවා. ඒක වැඩි කරන්න ඕනේ 15. අද වැඩි කරලා 14 14න් වැඩි වුණාම 196යි. 196යි ඒක 15න් වැඩි කරන්න. ඒක 15න් වැඩි කරන්නේ එතකොට අපිට එනවා 2940. ඔන්න ආකාරයට අපි උත්තරය අවසන් කරනවා. දැන් මම හිතන්නේ දුලපතාලට ඕකේ අපහැදිලිකමක් තියනවා නම් තියෙන්න ඇත්තේ වෙන්න මේ දෙන්නගේ මේ 14යි n ධන 3 කොහොමද එළියට ගන්න කියලා. නේද? දැන් ඔයාලා හිතලා බලන්නකෝ මේ 14යි n ධන 3 14න් වැඩි වෙනවා මොකද වෙන්නේ? එතන මේ 14 එකක් තියෙනවා. මේ 1යි මේ 3යි එකතු වෙලා තමයි 14 4 හැදෙන්නේ. තේරුණා? එතකොට දැන් ඔයාට මේක එළියට ගන්න තේරෙන්නේ නැත්තම් ඔයා මෙයාගෙන් මේ පද දෙක වැඩි කරලා බලන්නකො එතකොට මේ දෙන්න එනවා කියලා ඔයාලට තේරෙනවා. අනිකර දර්ශක වාදයෙන් මේ ඉස්සරහට යන්නේ. ඉතින් මේක එකපාරට කෙනෙක්ට අල්ලගන්න අමාරු වෙන්න පුළුවන්. හරිද? එකපාරට කෙනෙක්ට මේක තේරුම් ගන්න බැරුව යන්න පුළුවන්. නමුත් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ පුතේ. මේ විදිහට තමයි අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඔයා හරි ඔච්චර අමාරු ගණන් අපිට තියෙන්න පුළුවන් කියලා. හරිද? අපේ උසස් පෙළ අපි ආරම්භයේම ඔච්චරම නැහැ. මෙහෙම ගණන් හදලා ඔයාව බය කරනවා නෙමෙයි. මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාව ඕනම ගානකට අපි මෙතන රෙඩි කරනවා. හරිද? අපි රෙඩි කරනවා ඔය වගේ ඕනම ගානකට. හරි. දැන් පුතේ අපි බලමු තවත් ගැටලුවකට එන්න හදන්නේ. දැන් බලන්න ටිකක් සංකීර්ණ ස්වභාවයක් මේ ගාන තුල පේනවා දුල පුතාලට. හැබැයි මේ වගේ දර්ශක ප්‍රකාශනයක් සුරු කරනකොට ඔයාගේ ඉවසීම සහ ඊටාම පැහැදිලිව තියෙන කරුණුත් එක්ක ඔයා ඉස්සරහට යන එක ඊටාමත්ම නුවණට පුරුදයක්. ඒ තියෙන කරුණු කියලා කිව්වේ දැන් ඔයාට මේ ගාන බලපුවාම ඔයාට යම් ආකාරයකින් දෙයක් දැනෙන්න ඕනේ මෙන්න මේ දේ මෙතන තියෙනවායි කියන එක. දැන් මේක බලන්නකෝ දැන් ඔයා මේකේ වාට පේනවා බලයක බලයක්. බලන්න ඔයාට මේකේ බලයක් සිද්ධාන්තේ පේනවා. දැන් x වල a ධන b වල බලයේ දෙවෙනි බලය. ඒතර අපි සාමාන්‍ය පුතේ බලයක බලයක් අපිට ලියන්න පුළුවන් ඒ දර්ශකවල ගුණිතයක් විදිහට. කොට මේ දෙක කියන එක a ධන b වලින් වැඩි වෙනවා. එතකොට දෙවරක් a ධන b කියලා එනවා. දෙවරක් a ධන b. ඊළඟට මෙතන බලන්න x වතාවක් b ධන c ගේ දෙවෙනි බලය ගන්නකොට මේ දෙන්න ආපහු ගුණ වෙනවා. x වතාවක් b ධන c දෙකෙන් වැඩි වෙනවා. දෙවරක් b ධන c. දෙවරක් b ධන c. ඊළඟට නැවත වතාවක් මේක x වලින් වැඩි වෙනවා. දෙවරක් c ධන a. දෙවරක් c ධන a ඔය විදිහට. හරිද? ඊට යට තියෙනවා බලන්න x වල මේ තියෙන ගුණිතයක බලයක්. මේ තියෙන ගුණිතයක බලයක්. මේ තියෙන මේ බල තුනේම ගුණිතයක බලයක් තියෙන. ඉතින් මේක වෙන වෙනම අපිට බලය සලකන්න පුළුවන්. වෙන අපිට යාගේ බලය වෙනම සලකන්න පුළුවන්. x වල a වල 4 වෙනි බලය. මේ විදිහට x වල a වල 4 වෙනි බලය. ගුණ කිරීම x වල b වල 4 වෙනි බලය. ඊළඟට x වල c වල 4 වෙනි බලය විදිහට ඔය ආකාරයෙන් අපි හිතන්න පුළුවන්. දැන් දුර පුතාලට බලන්න 9 දිහේ. මේ 9 තියෙන්නේ දුර පුතාලට පේනවා මේ සමාන පාද තුනක් තියෙනවා. සමාන පාද තුනක් තියෙන. එහෙනම් අපේ දුර පුතාලට පුළුවන් සමාන පාද තියෙන බල ගුණ කරනකොට මේ දර්ශක එකතු කරන්න පුළුවන්.
එහෙනම් x කියලා දාලා මේකයි තුනම එකතු කරන්න. එතකොට මෙතනින් එකතු වෙනවා අපිට එනවා දෙවරක් a ධන b ඒකට එකතු වෙනවා දෙවරක් b ධන c ඒකට එකතු වෙනවා දෙවරක් c ධන a. ඊළඟට එක බෙදීම බලන්න එක බෙදීම ඊට යටින් තියෙනවා x වල මේ බලයක බලයක් 4a වැඩි කිරීම x වල 4 වරක් b කියන 4යි b ආයිත් x වල 4 වරක් c කියන 4යි c. දැන් අපිට පුළුවන් මේක මේ ලාභයේ තියෙන බලයේ දර්ශකයේ සුළු කරගන්න. x වල මේකේ වරහන් ඉවත් කරන්න. 2a 2b 2b ධන 2c ඊළඟට 2c ධන 2a එක බෙදීම x වල 4a 4b 4c. ඒතර මේ පාද සමාන නම් ඒ දර්ශක අපිට එකතු කරන්න පුළුවන්. 4b 4c ඔය විදිහට. හරිද? ඊළඟට අපිට ලවය තව සුළු කරගන්න පුළුවන්. මේකේ ලවය අපිට තව ටිකක් සුළු කරන්න මම සමාන ලකුණු දානවා. දැන් බලන්න මෙතන තියෙනවා x තියෙනවා. මෙතන 2a තියෙනවා ආයේ තියෙනවා බලන්න මෙතන 2යි b නේ. 2a තියෙනවා 2a තියෙනවා එකතු වුණාම 4a. ඊට 2b තියෙනවා එතකොට එනවා අපිට 4b. ඊට 2c තියෙනවා අපිට තියෙනවා 4c. හරිද? ඊළඟට යට තියෙනවා x වල 4a 4b 4c. දැන් දුරක් දාන්න පේනවද? මේ තියෙන මේ බල දෙකේ දුරක් දාන්න පේනවද? හරියටම පද දෙක සමාන. ඒ කියන්නේ මේ සම්පූර්ණ සමාන පද දෙකක් මේ තියෙන්නේ. බලන්න. x වල 4a ධන 4b ධන 4c. ඒක බෙදන්න ඕනේ x වල 4a ධන 4b ධන 4c. ඒතර මේ හරයයි ලවය සමාන පද දෙකක්. එහෙනම් මේ දෙක කැපෙනවා. ඒතර මේකට මේක අපිට කපලා දාන්න පුළුවන්. කෙලිම සමානයි තියෙන එකයි විතර. ඉතින් බලන්නකෝ අර සංකීර්ණ ස්වરૂපයක් ගාන තුල තිබ්බා. ඒ ගාන පුරාවට සංකීර්ණ ස්වභාවයක් තිබ්බා. නමුත් අපි එතනදී ඒකට බය වෙන්නේ නැහැ, සැලුනේ නැහැ. ඒක සාර්ථකව අපි දැනුම එක්තැන් කරගෙන පිළිතුරට ආවා. මොකද ඒ ගාන දිහා දකිනකොට අපිට තිගැස්මක් ඇති වෙනවා. ඒ ගානේ තියෙන ස්වභාවය දැක. හොඳයි. අපි යන්නේ ඉස්සරහට. අපි යන්නේ ඒක තවත් ඉස්සරහට ඊළඟ ගාන වෙතට එන්නයි සූදානම්. දැන් බලන්න මේ තියෙන අපිට තවත් ඒ වගේම ගාන. එකම වගේ ගණන් කිහිපයක්. ඔය තියෙන ඒ වගේම ගානක් අපි බලමු. මේ ගානට ඔයා මොකද්ද කරන්නේ කියන එක අපි බලමු. හොඳයි. දැන් මේකෙත් අපි දකින්න දේ තමයි පුතේ. මේකෙත් අපි දකින්න දේ තමයි මේ. දැන් මේකේ මුදින් බැලුවොත් ඔයාලට පේනවා මේ බලයක බලයක් තියෙනවා. හැබැයි මේ පද තුනේ මේ ආකාරයේ ආවර්තික රටාවක් තියෙනවා. ඒ කියන්නේ A වෙනුවට B වෙනුවට C වෙනුවට A යෙදෙන අපූර්ව සලස්මක් තියෙනවා. හොඳට බලන්න. මෙතන A වර්ගය, මෙතන B වර්ගය, B වර්ගය, C වර්ගය, C වර්ගය, A වර්ගය. එතකොට මේකේ පොඩි රටාවක් තියෙන ගතියක් පේනවා. නමුත් මෙතන තියෙන්නේ බෙදීමක බල තුනක ගුණිතයක් තමයි වෙන්නේ. එතකොට මගේ උඩ පුතාලා මෙතන බලන්න ඕනේ මේ දිනේ බල දෙකක බෙදීමක්. බල දෙකක කතාව පැත්තට දාපුවම මේ දිනේ බෙදීමක බලයක්. මේ බලය ඇවිල්ලා භාග බලයක්. එතකොට මගේ උඩ පුතාලාට දැනෙන්න ඕනේ මෙන්න මේ දෙන්න පාද සමාන හින්දා. ඒතකොට මේ දෙන්නගේ බල දෙක අඩු කරලා අපිට ලියන්න පුළුවන්. දැන් අපි හිතමු x වල මෙන්න මේ A වර්ගයේ මෙන්න මෙයාව අඩු කරන්න. A වර්ගයේ ඉන්න B වර්ගය. බල දෙකක් බෙදනකොට දර්ශක අඩු කරනවා.
එතකොට මෙන්න මෙයාගේ තමයි මෙන්න මේ බලය. දැක්කද? ඊළඟට මේ දෙන්න අපිට බෙදන්න පුළුවන්. මේ බලයෙන් මේ බලය අඩු වෙන්නේ. උඩ B වර්ගය ඍණ C වර්ගය. එතකොට මෙන්න මෙයාගේ එකයට B ධන C කියන බලය තියෙනවා. ඊළඟට මෙයාගේ බලන්න මෙයා දෙන්න බෙදෙනවා. මෙයාගේ මෙයා අඩු වෙනවා. C වර්ගය ඍණ A වර්ගය. උඩ මෙයාගේ මොනවද විදිහට තියෙන්නේ? එකයට C ධන A. කොහොම තියෙන්නේ? දැන් එතකොට මේ තියෙන්නේ බලයක බලයක් නේ. එහෙනම් අපිට පුළුවන් මේ බලයෙන් වැඩි කරන්න. මේ දර්ශකයේ මෙයාගෙන් වැඩි කරන්න. ඒ වැඩි වෙනකොට මේ A වර්ගයේ තියෙන B වර්ගයේ වැඩි වෙන්නේ උඩේ එකත් එක්ක. එතකොට කෙලින්ම මෙයා එකෙන් වැඩි වෙනවා. එතකොට අපි කියන උඩට එනවා A වර්ගයේ ඍණ B වර්ගයේ බෙදීම A ධන B කියන්නේ. ඒ වගේම මෙයාගෙත් එනවා එහෙමම B වර්ගයේ ඍණ C වර්ගය මේ එකත් එක්ක වැඩි වෙනවා. ඊයටට එනවා B ධන C කියලා. ඊළඟට මෙයාගේ එනවා ආයෙත් අර විදිහටම C වර්ගයේ ඍණ A වර්ගය C ධන A කියලා. දැන් දුරක උදාහරණ පේනවා. මෙන්න මේ උඩ තියෙන ප්‍රකාශනය බලන්න සාධක දෙකක් විදියට ලියන්න ගුණිතයක්. මොනවා A වර්ගයේ ඍණ B වර්ගය. A ඍණ B A ධන B. මේ ඉරට යටින් තියෙනවා තව එකක් මොකක්ද? A ධන B. මම ඒකට වරහණක් දාගත්ත කමක් නැහැ. ඊළඟට බලන්න මෙයාගේ මේ B වර්ගයේ ඍණ C වර්ගයේ කියන පුළුවන් B ඍණ C B ධන C. ඉරට යටින් තියෙනවා මොකද්ද? B ධන C. ඊළඟට මෙයාගේ C ඍණ A ඊළඟට තියෙනවා C ධන A. ඉරට යටින් තියෙනවා C ධන A. ආයෙ කපමු. දැන් සමාන පද අපිට කපන්න පුළුවන්. හැබැයි මේක දැන් x අකුර ටිකක් යටට එනවා. මොකද මේක දර්ශකයනේ. ඔය විදිහට x අකුර ටිකක් පල්ලෙහාට ආවොත් හොඳයි කියලා හිතෙනවා. මේකෙත් x අකුර ටිකක් ඔය විදිහට ආව නම් හරි. හොඳයි. එතකොට දැන් අපි බලමු. දැන් අපිට පුළුවන් මේ A ධන B ට A ධන B කපන්න. අපි දන්නවා ශූන්‍ය නොවන රාශි වලින් බෙදන්න පුළුවන්. B ධන C B ධන C. ඔය විදිහට C ධන A C ධන A කපලා දාන්න පුළුවන්. එහෙනම් අපි අවසානයේ ඉතුරු වෙනවා මොකද්ද? x වල A ඍණ B. ආයි ගුණ කිරීම. x වල B ඍණ C. ඊළඟට ආපහු අපිට නෝ x වල C ඍණ A. ඔය ටික අපිට ඉතුරු වෙනවා. දැන් ඕක අපිට ආපහු සුළු කරගෙන ලියා ගන්න පුළුවන්. ඕක අපිට ආපහු සුළු කරගෙන ලියා ගන්න පුළුවන්. අපිට මේ පල්ලෙහාට එළියක් ලියන්න පුළුවන්. බෑ. ඒක ඉස්සරහට ගමු. මේක අපි ඉස්සරහින් ලියන x වල මේ දර්ශක තුන එකතු වෙනවා නේ. බල තුනක් වැඩි වෙනකොට අපි කියනවා A ඍණ B. ඒකට එකතු වෙන්න ඕනේ B ඍණ C. ඒකට එකතු වෙන්න ඕනේ C ඍණ A. එතකොට අපි බලමු ධන A ඍණ A කැටෙනවා. ඍණ B ධන B කැටෙනවා. ධන C ඍණ C කැපෙනවා. කෙලින්ම උඩ බිඳුවක් වෙනවා. එහෙනම් x වල බිඳුවේලි බලයක් කියලා. එහෙනම් අපි දන්නවා පුතේ ඕනම ශුන්‍ය නොවන රාශියක බිඳුවේලි බලය කියන්නේ උත්තරේ 1යි කියලා අපි දන්නවා. බලන්න ඉතාමත්ම මේසා විශාල සුළු කිරීමක අවසාන අදහස අවසාන උත්තරයට එන්න කියන එක. එතකොට ඉතාමත්ම හොඳ ගානක් කියන එක දුල පුතාලට තේරෙනවා. ඉතාමත් හොඳ සැලකිල්ලකින් යුක්ත මේක සුළු කරන්න ඕනේ කියලා දුල පුතාලට තේරෙනවා. හොඳයි. හරි. එහෙමනම් ඔන්න අපි දර්ශක යටතේ දර්ශක ප්‍රකාශන සම්බන්ධයෙන් අපි කතා කරලා අවසන් ඒ දර්ශක ප්‍රකාශන
මාතෘකාවට ඉස්සරහට යනවා. හොඳයි. දැන් අපි යෙදෙන්න හදන්නේ අලුත්ම මාතෘකාවක් වෙතට. බලන්න තේ අලුත්ම මාතෘකාවකටයි අපි එන්න හදන්නේ. දැන් මේ අපි කතා කරන මාතෘකා පද්ධතියේ හතරක් තියෙනවා මාතෘකා. පළවෙනියටම අපි ඒ කොටස අවසන් කළා දර්ශක ප්‍රකාශන සුළු කිරීම සහ දර්ශක නීති සම්බන්ධයෙන්. දැන් කතා කරන්න හදන්නේ පුතේ මේ දර්ශක සහිත සමීකරණ විසඳන ආකාරය. එතකොට දර්ශක සමීකරණයක් කියන එකේ අදහස මොකද්ද? අපි නොදන්නා අඥාත පදය දර්ශකයක් විදිහටයි තියෙන්නේ. හරිද? අපිට නොදන්නා පදය දර්ශකයක් විදිහට තමයි තියෙන්නේ. දැන් මේක අපිට හදන්න තියෙන එකම ටෙක්නික් එකයි තියෙන්නේ. එකම ටෙක්නික් එක තමයි මොකද්ද? මේ දෙපැත්තම සමාන පාදවල බල විදිහට සකස් කරගන්නවා. කිව්වද තේරුන්නේ නැහැ. මම ආයෙත් කියනවා මේ දෙපැත්තම අපි හදාගන්න ඕනේ සමාන පාදවල බල විදිහට. දැන් දුලප්තාලට මම සරලම අදහසක් කිව්වා. හිතන්නකෝ මෙහෙම. දැන් හිතන්නකෝ දෙකේ අපි හිතමුකෝ x වෙනි බලය සමාන නම් දෙකේ 3 වෙනි බලයට. මෙන්න මෙතන මේ පාදයට මේ පාදය සමාන හින්දා සම්පූර්ණ ප්‍රකාශන දෙක සමාන හින්දා අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ කාටද? 3ට. ඒක තමයි සාමාන්‍යයෙන් දර්ශක සමීකරණයක් විසඳන එකම ස්ථානය. ඒතකොට අපි අන්නේ තුරුම්පුව පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් මේ සටහන අපි ලියාගමු මේ විදිහට ලියමු මෙහෙම අඥාත පදය දර්ශකයක් ලෙස පවතින සමීකරණ දර්ශක සමීකරණ වේ. හරිද? දර්ශක සමීකරණ මෙහි බහුතරයක් ගණන් හදනකොට අපිට ලැබෙන්නේ මොකද්ද? දෙපැත්තම සමාන පාදවලට හදලා දර්ශක සමාන කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා මේ දර්ශක සමීකරණ ඇතුලේ සමහර වෙලාවට අපිට වර්ග සමීකරණයක් මතුවෙන්න පුළුවන්. ඒ වගේ සංකීර්ණ අවස්ථා පිළිබඳව අපි ඉස්සරහට ඉදිරියේදී කතා කරනවා. ඉතින් බොහෝමයක් තියෙන ගණන් වල තියෙන එකම ස්වરૂපයක් මොකක්ද? අර පාද සමාන බල දෙකකට සමාන කර ගැනීම තමයි මේකෙදී ඒකායන අරමුණ. ලියාගමු එහෙම සමීකරණ දර්ශක සමීකරණ මේවා විසඳීමේදී දෙපස පාද සමාන බල ලෙස සකසා දර්ශක සමාන කොට විසඳීම සිදු කරයි. දැන් සමහර අවස්ථාවල වර්ගජ සමීකරණ දැනුමක් පාවිච්චි කරන්න සිදු වෙනවා. හරිද? තවද වර්ගජ සමීකරණ දැනුමද භාවිත කිරීමට සිදු වෙනවා. ඒතකොට අන්නේ සියල්ලම අපි දැනගෙන තමයි වැඩේට බහින්නේ. පළවෙනිම ගාන දැක්කම ඔයා බය වෙන්න පුළුවන් බුදුහාමුදුරේ මේ වගේ දර්ශක සමීකරණයක් අපි කොහොම විසඳන්නද කියලා. ඔයා දැක්කම එකපාරට බය වෙන්න පුළුවන්. ඒ පුතේ මේකේ පුංචි ස්වභාවයක් වෙනස් කරලා ඔයාට හරි. දැන් අපි ඊළඟ ගානට යන්නයි අපේ සූදානම. හොඳයි. අපි දැන් බලමු. මේ ගාන හදන්නේ අපි දර්ශක
සමීකරණ ගැන කිව්ව සටහන මෙතනින් ඉවත් කර ගන්නවා. ඉවත් කරගෙන හදාගෙන යන්නයි හදන්නේ. එතකොට අපේ පදනම් පාඨමාලාවේ අරමුණ ඇත්තටම දරුවෝ අපි ඉදිරියට හම්බෙන අපිට A level සමහර සුළු කෙරි පීඩනයකින් තොරව සුළු කරගන්න තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම හිතන ශක්තිය වැඩි කරගන්නත් අපේ අමතර බලාපොරොත්තුවක්. දැන් මේ බලයක බලයක මේකෙදි දැන් මට පේන දේ තමයි බලන්න මේ 64 සහ 128. දිහා මුදට බලන්න මේ ගානක් ගත්තම මේ ගාන දිහා මුදට බලන්න සූක්ෂම විදියට බලන්න. ඒකේ තියෙනවා සමහර වෙලාවට හංගන්න බැරි සමහර පුංචි ඉඟි තියෙනවා. හරිද? දැන් මගේ දූල පුතාලා කියවලා තියෙනවානේ ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා මාලාව. දැන් ඒක ගණිතයට හරි සම්බන්ධයි. මොකද දැන් අපි සමහර වෙලාවට අපරාධයක් වෙච්ච තැනකට ගිහිල්ලා හෝම්ස් මහත්තයා සාමාන්‍යයෙන් එයා ඒකේ තියෙන සමහර තොරතුරු අරගන්න විදිහ ප්‍රබන්ධයක් වුණත් හරි ලස්සනයි පුතේ. එතකොට හරි තර්කානුකූලයි. දැන් කෙනෙක්ට එකපාර දැන් එයා කෙනෙක්ව දැක්කම ටක් ගාලා මේ කතාවේ ප්‍රබන්ධයේ විදිහට කියනවනේ. එයා කොහෙන්ද ආවේ? එයා මොනවද කරන රැකියාව? එයා එතකොට කොයි රටේද හිටියේ? කොයි රටවල් වල හරහා ගියා? මේ සියල්ලම කියනවා. ඒ සියල්ලම කියන්නේ නිකම් S2 පියාගෙන කනාවට නෙවෙයි. සමහර දේවල් නිරීක්ෂණය කරලා. අනේක මුදල මැද තියාගන්න. ගානේ තියෙන සමහර weak point එයා මුලින් නිරීක්ෂණය කරලා මේ තීරණයට යන්නේ. දැන් මට මේ ගාන දැක්කම පොඩි සැකයක් මතුවෙනවා. මෙන්න මෙතන. මට ප්‍රධානම සැකේ එකතු වෙන්නේ මේ 64යි 125යි. ඇයි 64 මාවේ? ඇයි 64 මාවේ? දැන් 64 කියලා කියන්නේ ඇවිල්ලා අපි දන්නවා 4 3 වෙනි බලය. 64 කියන්නේ. දැන් තේරුම් ගන්නකො මේක. දැන් මම මේ ඔයාට මේ හදන්න හිතන විදිහ කියන්නේ. ඊළඟට 125 දිහා මම බලපුවා මට පේන්නේ මේකත් පහේ 3 වෙනි බලය. එතකොට මේ දෙන්නම 3 වෙනි බලයක් ඕකේ කරන්න. ලෑස්ති පිට ඉන්නේ. එහෙනම් මට පුළුවන් මෙහෙම කරන්න. මෙතන තියෙනවා 3 වෙනි බලය. මේ 3 වෙනි බලය අපිට අයින් කරන්න පුළුවන්. දෙවැත්තටම මේකේ තියෙන දෙපැත්තටම 3 වෙනි මූලය ගත්තොත් එහෙම නැත්නම් 3න් එක බලය ගත්තොත්. දැන් මගේ දූල පුතාලා දන්නවනේ දැන් x වර්ගය සමානයි පුතේ 4 නම් දෙපැත්තටම වර්ගමූලය ගත්තාම මේ දෙවෙනි බලය අයින් කරනවා කියන්නේ. ඒ වගේම 3 වෙනි බලයක් අයින් කරන්න නම් අපිට ඕන නම් 3 මූලය ගන්න පුළුවන්. එතකොට මේ 3ට මේ 3 කෙලින්ම අයින් වෙලා යනවා x අපිට ඉතුරු වෙනවා. තේරුණාද? ඒ වගේ දැන් මගේ මෙතන අදහසක් තියෙනවා මොකද්ද මෙන්න මේ 3 වෙනි බලය අයින් කරන්න. දැන් මේ 3 වෙනි බලය අපිට මෙතනින් මේ පැත්තෙන් අයින් කරන්න පුළුවන් ඒක මේ පැත්තට ගන්න පුළුවන්. එහෙම ගන්න මේ විදිහට කොහොමද දෙපැත්තටම මම සලකනවා 3න් 1 කියන බලය. එහෙම නැත්නම් 3ේ මූලය. දෙපැත්තටම දානවා. එහෙම නැත්නම් 3න් 1 බලය ගන්න. දැන් මේකේ මොකද්ද තියෙන්නේ කියන්නකෝ. මේකේ තියෙනවා ඇවිල්ලා මෙන්න මෙහෙම. දැන් වර්ගමූල ඇතුලේ තියෙනවා 16. මෙතන තියෙනවා 25. මෙයාට දර්ශකයක් තියෙනවා 4x ඍණ 9 කියන දර්ශකය. මෙයාගේ 3ක් තියෙනවනේ. එතකොට මම කරන්නේ මේ සම්පූර්ණයකට කොටු අරහණක් දාලා 3න් 1 බලය ගන්න. ඒතර බලන්නකො වෙන දෙයක්. ඒතර මම මේ පැත්තටත් ගන්න ඕනේ 3න් 1 බලය. ඔයාමයි ඇයිසර්ට එහෙම හිතුනේ. ඒක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මට එකම දේ හිතුනේ මෙන්න මේ සංඛ්‍යා දෙක දිහා මම බලනවා. එතකොට මේ 3ට මේ 3 කැපෙනවා. ඒතර අපිට ඉතුරු වෙනවා 16ට 25 දර්ශකය මොකක්ද? 4x ඍණ 9 සමානයි
මේ 64 අපිට ලියන්න පුළුවන් 4 තුන්වෙනි බලය. 25 ලියන්න පුළුවන් 5 තුන්වෙනි බලය. එහෙමනම් එළියෙන් තියනවා 3න් 1. මේ 3 ඔක්කොම කපලා. ඊට අමතරව මට කියන්න පුළුවන් මේ 16 වර්ගමූලයක් මේ තියෙන. ඒතර මේ 16 මට ලියන්න පුළුවන් 4 දෙවෙනි බලය. 25 ලියන්න පුළුවන් 5 දෙවෙනි බලය. මේ වර්ගමූලයක් තියෙන. අමතක කරන්න එපා. එළියේ තියෙනවා 4x ඍණ 9. එතකොට මෙතනින් අපිට එනවා 5න් 4ක් යනවා. තවත් ඉස්සරහට යන්න. දැන් මෙතන බලන්න 4 වර්ගයේ වර්ගමූලය ගත්තාම කෙලින් මේ දෙක අනිනවා. ඒතකොට යාගේ ඉතුරු වෙන්නේ මෙන්න මේ 4x ඍණ 9. මෙතන තියෙනවා 4ට 5 පළවෙනි බලය. අමතක කරන්න එපා ඒක පළවෙනි බලයක් තියෙනවා. එහෙනම් පුතේ කෙලින්ම මේ 5න් 4 සමාන ඒ දෙක අපන්න බෑ. පාද සමාන බල දෙකක් සමාන වෙනවා මේ දර්ශකයට සමානයි. 4x ඍණ 9 සමාන වෙනවා කාටද 1ට. එතනින් එහාට ගේමක් නෑ මේක මෙහාට යනවා. 4x සමානයි ඍණ 9 එහාට ගියාම ධන 9යි 1යි 10යි. දෙපැත්තම 4ෙන් බෙදෙනවා. එහෙනම් අපිට එනවා x සමානයි. මෙයාට 2යි මෙයාට 5යි අපිට එනවා 5 බෙදීම 2 කියන්නේ මිශ්‍ර භාග කරපුවාම 2/4ක් කියලා අපිට පැහැදිලිව පිළිතුරු ලැබෙනවා. එහෙනම් x වලට නිවැරදි පිළිතුර එන්නේ 2/4ක්. හරිනේ හොඳයි. හරි එහෙනම් අපි අපේ ඊළඟ ගානට එන්නයි අපේ සූදානම. අපි බලමු. ඒ සම්බන්ධයෙන් අපි කතා කරන ඊළඟ ගැටලුව. හොඳයි. දැන් ඔන්න ඊළඟ ගානට එන්න හදන්න. දැන් මේ දිනේ තවත් ඔය වගේ ගාන. හරිද? ඔය දිනේ තවත් ඒ වගේ ගානක් අපිට බලන්න. දැන් මේකේ ඇවිල්ලා අපිට තියෙන්නේ 3 2x තියෙනවා ඍණ 3 2x ඍණ 1 සමානයි 18. දැන් මෙච්චර සංකීර්ණ වූ ගැටලු ඔයාට හම්බුනේ නෑ පුතේ O level පන්තියේදී. ඒක ඉතාමත් පැහැදිලි. දැන් මේ ඍණ 1 කියන එක දැන් මෙතන දැන් ඔයා අහයි සර් මොකද්ද මේ ගාන දැක්කහම සර්ට දකින්න තියෙන ඉදිය කියලා. මට නම් කෙලින්ම පේන්නේ ආයි බොරු කියන්න ඕනේ නෑ. මට මේ ගාන දැක්ක ගමන් ටග්ගාලා පේන්නේ මෙන්න මේ දෙක. ඉතින් මෙන්න මේ දෙක තමයි මගේ S2 යන්නේ. S2 කඩාගෙන යන්නේ ඔන්න ඔය දෙන්නට. දැන් ඒක දැක්ක වෙලාවේ ඉඳන් මගේ හිත කියන්නේ 3 2x බල ටික හදාගමු කියලා. දැන් මෙතන තියෙන 3 2x මෙතන තියෙන 3 2x ඍණ 1 කියලා. දැන් අපි දන්නවා ඔය 3 2x ඍණ 1 කියන කතන්දරේ ගමුකෝ පැත්තක. ඔන්න ඔය කතන්දරේ හැදිලා තියෙන විදිය මට කියන්න. ඕක හැදිලා තියෙන ටිකක් එකපාරට ඔයාට හිතා ගන්න බැරි විදියට. ඕක හැදිලා තියෙන මෙන්න මේ 3 2x කියන එකනයි 3 ඍණ 1 කියන එකනයි දෙන්න වැඩි වෙලා. දැන් ඔයායි සර් කොහොමද මේ දෙන්න වැඩි වෙනකොට මෙහෙම වෙන්නේ කියලා. ඒක ඉතින් මෙයයි එකතු වෙනවනේ. ඒකට නිකම්ම මේක සෙට් වෙනවා. අපිට මේක ලියන්න පුළුවන් මේ වගේනේ. හරිනේ. එතකොට එහෙමනම් මම මේක ලියනවා මෙතන ඩොට් එකක් දාලා 3 ඍණ 1 කියලා. සමානයි 18. එතන 3 ඍණ 1 කියන එක බලන්න. 3 ඍණ 1 කියන එක අපි දන්නවා මේ මට 1 විදියට ලියන්න පුළුවන්. ඔය විදිහට. 3 ඍණ 1 3 කියලා ලියන්න පුළුවන්. දැන් මම බලාපොරොත්තුව මේ දෙන්න එක්තෙන් කරගන්න. ඒතර මේ 3 අයින් කරලා මම හැම පදයක්ම 3ෙන් වැඩි කරනවා. මෙහා 3ෙන් වැඩි කරනවා. ඒතර 3 වරක් 3යි 2යි මෙහාව 3ෙන් වැඩි කරනකොට බලන්න එයාට වෙන දේ මෙතෙන්ට 3ක් එනවා.
මේ 18ක් වැඩි කරනවා 3. අපි සාමාන්‍යයෙන් තිත දාන්නේ උතන දුහිතය කියලා පෙන්නන්න සාමාන්‍ය අපි A level වල පාවිච්චි කරන විදිහ. එතකොට මෙතන තියෙනවා 3යි දැන් 3යි 3 2යි x. මෙතන තියෙනවා 3 2යි x. දැන් මේ හරියට මට පේන්නේ බලන්න ඔයාලට පේනවද නැහැ 3ix වෙන්නේ x වගේ එකක් මට පේන්නේ. මෙහා හරියට x වගේ මට පේන්නේ. 3ix එකෙන් x යම් 2ix නේ. එතකොට මට පේනවා මේ 3 වාරයක් මෙහා අඩු කරනකොට හරිද? එහෙමනම් මට පේනවා මේ 3න් මෙතන එකක් අඩු වුණා වගේ. ඒක තවත් මම සරල කළොත් මෙහෙම ලියන්නම් මෙහෙම ලියන්නම් හරි. එවම ලියුවාම පේනවද? මෙතන එක දැන් මම කියලා අවුලක් නැහැ. එතකොට 3 2ix ඒවා එකක් තියෙනවා. 3 2 x ඒවා 3ක්. එතකොට මේකෙන් මේක අඩු වුණාම අපිට එනවනේ දෙකක් දෙවාරයක් 3 2ix. ඒක දෙයක් අර හිතන්න එකපාරට අමාරුයි කියලා පේනවා. 57යි. මේ දෙක අයින් කරන්න දෙපැත්තම දෙකකින් බෙදනවා. මේ දෙකට මේ දෙකට. එතකොට 3 2ix සමානයි 27 කියලා එනවා. මේ වගේ ගාන මම ඉහළට ගන්නෙ 3යි 2ix සමානයි 27 කියන්නේ 3 දෙවෙනි 3 තුන්වෙනි බලය. එහෙමනම් කෙලින්ම මේ දර්ශකයට මේ දර්ශකය සමාන වෙනවා. සාමාන්‍යයෙන් හොඳ ලකුණු මට්ටමේ ඉන්න 11 දරුවෙක් දීලා බලන්න සාමාන්‍යයෙන් මේ වගේ එකක් ඒ අයට හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් බොහොම දක්ෂ දරුවෙක් 11 ඉන්න. ඔය අය ගානක් හදන්න බැරි ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉන්න හදන දරුවෝ ඉන්නවා. හැබැයි ඔයාලෙන් 11 වසර පහු කරලා සෑහෙන දුරක් ඈතට ගිහින් ඉන්නේ. ඒ ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මේ වගේ ගානක් ගේමක් නැතුව හදන්න. හොඳයි. අපි එහෙමනම් අපේ ඊළඟ ගානට යමු. අපිට හම්බෙන්නේ තවත් ඔය වගේම ගානක්. බලන්න ඒකේ ස්වරූපය ඒ වගේ ගොඩක් කිට්ටු ගානක්. ඒ බලමු ඒ ගාන හදන්නේ කොහොමද කියලා. හොඳයි. දැන් ඕකෙදී අර මං කිව්ව ස්වරූපේ නැවත වතාවක් අපිට පේන්න පටන් ගන්නවා. දැන් ඔයාට මේ ගාන දැක්කොත් ඔයාට පේන දේම තමයි මට පේන්නේ. හැබැයි මම ඔයාට වඩා හිතනවා මොකද මට හිතෙන්නේම මේ 3ix කියලා. දැන් මට හිතෙන්නම ඔය දෙක කඩා ගන්න. දැන් ඔයා මගෙන් අහන්නේ දැන් මෙයා ගැන හිතුවට මොකද මේ නෑ කිසිම දෙයක් හිතෙන්නේ නෑ. මේ 10ට 81 ගැන හිතුවට කිසිම දෙයක් මට හිතෙන්නේ නෑ. මට හිතෙන්නම මෙන්න මේ දෙන්නට පරක් දෙන්න. එහෙමනම් මම මේ බලාපොරොත්තුව ඇතිව මම මේක ලියනවා 3x ගුණ කිරීම 3ව 2යි කියලා. දැන් බලන්නකො මේ දෙන්න ගුණ වුණාමනේ මේක හැදෙන්නේ. මේ බල දෙකක් ගුණ කරනකොට මේ දර්ශක දෙක එකතු වෙලා තමයි මෙහෙම. එකතු කිරීම 3x සමානයි 81කින් 10යි. දැන් බලන්න මෙතන 3 දෙවෙනි බලය කියන ඇවිල්ලා 9යි. ඔන්න ඔය ආකාරයෙන් අපිට සම්බන්ධ වෙනවා. ඒ බලන්න. ඔය විදිහට. දැන් මෙතන තියෙන 3ix ඒවා 9ක්. මෙතන තියෙන 3ix ඒවා 1ක්. ඒතර මේක මේකට එකතු වුණාම අපිට එනවා 10 වතාවක්. 3ix. 81 මෙතන 10යි. දැන් ඊළඟට මෙතන මේ 10ට ඕන මේ 10 කපන්න පුළුවන්. එන බෙදනවා කියන එකනේ අදහස නේද? දැන් ඔයාලා එහෙම කරන්න පුළුවන් කිසි අවුලක් නැහැ. එහෙම කපන්න පුළුවන්. ඔය දෙපැත්තේ ගුණත දෙකක් නේ තියෙන්නේ පද දෙකක් නේ තියෙන්නේ. 10ට 10 1යි 10ට 10 1යි ඒ විදිහට කපන්න පුළුවන්. එතකොට අපිට එනවා 3x සමාන වෙනවා 1ට 81. තවත් මේක මෙහාට ගන්නවා 3x සමානයි 81 කියන්නේ 3 4 වෙනි බලය. මේක බලයක් විදිහට මම උඩට ගන්නවා. මම පුතාලා දන්නවා සාමාන්‍යයෙන් බලයක් ඉහළට එනකොට ඍණ බලයක් බවට පත් වෙනවා. ඍණ 4. එහෙනම් මෙන්න මේ දර්ශකයයි සමාන වෙනවා. දැන් උත්තරය අපිට එනවා x සමානයි ඍණ 4.
සාමාන්‍ය මේ වගේ ගානක තාමත්ම දක්ෂ O level දරුවෙක්ට හදන්න පුළුවන් මට්ටමේ ගානක් වෙන්න පුළුවන්. හරිද? පැහැදිලි. හරි. අර බලන්න. උදේ දැන් මේ තියෙන්නේ දර්ශක සමීකරණය. දැන් මේ දර්ශක සමීකරණය බලන්න දැන් මේ ගාන දැක්කහම දැක්ක ගමන්ම මට යම් කරුණක් දැනෙනවා. මේ ගාන දිහා හොඳට බලපුවාම මට දැනෙනවා නිකන් මේක ස්වරූපයෙන් වර්ග සමීකරණයක නිකන් ආකෘතියක් තියනවා වගේ මට නිකන් දැනෙනවා. ඒක දැනෙන්න හේතුවක් තියෙනවා. මොකද දැන් මෙතන තියෙනවා 2x. ඊළඟට මෙතන තියෙනවා 2x කියන්නේ. එතකොට දැන් අපිට පේන්න ඕනේ දැන් දුර පුතාලට දැනෙන්න ඕනේ මෙතන තියෙන්නේ 2x නේ. දැන් මෙතන තියෙන්නේ ඇවිල්ලා 2x. දැන් මෙතන 2x මෙතන 2x තිබ්බනම් අපිට මේ දෙන උත්තර කරගෙන මොනවද කරන්න තියෙන්නේ. නමුත් දැන් මෙතන 2x තියෙනකොට ඒ කියන්නේ x වගේ දැන් අපි දන්නවා උදේ 2x කියන්නේ මොකක්ද? 2x කියලා කියන්නේ 2x ගේ දෙගුණය. නෝකනේ තියෙන්නේ. ඔක තමයි තියෙන්නේ. ඒතර ඕක දැක්කහම කිසියම් අදහසක් දැනෙනවා. කිසියම් අදහසක් දැනෙනවා මෙන්න මේ විදිහට. මට හිතෙනවා මේක වර්ග සමීකරණයක් විදිහට සකස් කරගන්න පුළුවන් මේක. නමුත් මෙතන බාධාවක් තියෙනවා. එහෙම කරගන්න නම් මෙතන 2x සහ මෙතන x එක වෙන් කරගන්න ඕනේ. දැන් මෙතන අවුලක් නැහැ කියනවා. මෙතන තියෙනවා මේ තුන් වතාවක් මෙයා මම මෙහෙම කඩන්න. ඔය විදිහට කඩන්න. වරහන් අයින් කරා. යොදු කිරීම 128 සමානයි බිඳුව. දැන් මට ලියන්න පුළුවන් මෙන්න මෙයාව. මෙයාව ලියන්න පුළුවන් මට මෙහෙම 2x වරිණ තුන් වතාවක්. මට මෙන්න මෙයාව ලියන්න පුළුවන් 2x ඩොට් 2 3 කියලා. හරිද? ආමියෝ ලියන්න එකතු කිරීම 128 සමානයි. ඊළඟට දැන් මෙතන මට 2 3 වෙනි බලය කියන එක අගය අරගන්න පුළුවන්. 2 3 කියන්නේ 8යි. 8 වරක් 3 24යි. එතකොට මේකේ ව්‍යුහයක් පේනවා කිසියම් ආකාරයක. ඔයාලට තේරෙන්න ඕනේ මේ දෙන කවදාවත් උත්තර කරන්න බෑ කියලා. හරිද? තේරුණාද? දැන් අපිට කොයි වෙලාවකවත් මෙයාගෙන් මෙතෙන්ට කෑල්ලක් අරගෙනවත් කොයි විදියකින්වත් මේ දර්ශකය වෙනස් කරන්න බෑ. එහෙනම් මේකේ හොඳම ස්වරූපය උතනින් යන සුළු වෙන්නේ නැහැ. ඒ හින්දා මම දැන් ඔයාලට යෝජනාවක් ගන්නවා මොකද්ද මේ 2x කියන එක්කනට අපි y කියලා ආදේශයක් ගමු කියලා. ලෙස ගනිමු කියලා. දැන් ඔයා හරි ඇයි ඒ කියන්නේ. බලන්න. දැන් මට මේකේ එතකොට 2x වෙනුවට 2x වෙනුවට y කියලා ගත්තොත් මට මේක ලියන්න පුළුවන් මෙහෙම 2x වල දෙවෙනි බලය ඍණ 24යි 2x ධන 128 සමානයි. එතන මේ 2x කියන එකට මම දාන්න පුළුවන් y වල 2 24යි y ධන 128 සමානයි බිඳුව. අන්නපතේ දැන් මේක අපිට සාධක කඩන්න පුළුවන්. හරිද? සාධක දැනුම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තව ෆීල්ඩයක් පල්ලෙන් ලියන්න පේනවද? පේන්නේ.
මේක අපි ගමු මේ විදිහට මම මොන උඩට ගන්නවා. දැන් මෙතන එනවා මේක මම එකපාර සාධක වලට කැඩුවොත් මෙතන y. හොඳයි. දැන් මම ගන්න ඕනේ මෙතන y නම් මෙතනත් y. දැන් බලන්න. මම මේකෙන් සංඛ්‍යා දෙකක් තෝරගන්න ඕනේ වැඩි කළොත් 128 එනවා. ඒ දෙක එකතු කළොත් 24 එනවා. එහෙනම් මට තෝරගන්න පුළුවන් 16යි 8යි. හරිනේ 16යි 8යි. එතකොට එහෙනම් මේක වෙන වෙනම බිඳුව සහ y සමානයි මේක වෙනම බිඳුවට සමාන කළොත් y ඍණ 16 සමානයි බිඳුව හෝ y ඍණ 8 සමානයි බිඳුව. 16 8 අතර ආපුවම මේකේ y සමානයි 16 හෝ y සමානයි 8 කියලා උත්තර දෙකක් අපිට ලැබෙනවා. දැන් මම පුතාලා බලන්න ඕනේ අපි y විදිහට ගත්තේ කාවද? 2x. එහෙනම් අපි y වෙනුවට දානවා 2x සමානයි 16. උදේ 16 මට ලියන්න පුළුවන් 2 4 කියලා. එහෙනම් මේකේ x සමාන වෙනවා කාටද? සමානයි 4. x සමානයි 4. ඒ වගේම හෝ මේ y වෙනුවට මට දාන්න පුළුවන් 2x 8 ලියන්න පුළුවන් 2 3 කියලා. එහෙනම් x සමානයි 3. එහෙනම් මේකෙදී මට පිළිතුරු දෙකක් ලැබෙනවා. x සමානයි 4 හෝ x සමානයි 3 කියලා. දැන් අපි ඕක මුලදිම කිව්වා. ඔයාට මුලදිම කිව්වා දර්ශක සමීකරණයක් පිටිපස්සේ වෙස් බලාගත්ත අමුත් එක්ක ඉන්න පුළුවන් කිව්වා. අපි කිව්වා එයාට වර්ග සමීකරණයක් හැංගිලා ඉන්න පුළුවන්. දර්ශක සමීකරණය ඇතුලේ ඒක අපිට නොපෙනී හැංගිලා ඉන්න පුළුවන් කියලා කිව්වා. හොඳයි. අපි එහෙමනම් යනවා අපේ ඊළඟ ගානට. අපි බලමු අපේ ඊළඟ ගාන. දැන් ගාන දැක්ක ගමන් එයාට හම් වෙනවා පුතේ ත්‍රිකෝණමිතියේ සර්වසාම්‍ය කියලා. ත්‍රිකෝණමිතියේ සර්වසාම්‍ය කියලා අපි ළඟදීම පටන් ගන්නවා. ඒකදී සර්වසාම්‍ය වල තනිකර තියෙන්නේ අර ෂර්ලොක් හෝම්ස් වගේ. තනිකර තර්ක කරන්නේ. ඒ කියන්නේ අපි දකින්න දෙයට අනුව සැක කරලා තර්ක කිරීමෙන් තමයි පිළිතුරට යන්නේ. දැන් මේක දැක්ක ගමන්ම මට අර සැකේ එනවා. ඉතින් ඇත්තම කිව්වොත් මට කලින් ගාන දැක්කහමයි මේ ගාන දැක්කහමයි ඇති වෙන්නේ එකම හැඟීමක්. එකම හැඟීමක් කියලා කිව්වොත් ඉවරයි. දැන් මගේ හිත කියන්නේම මෙතන 3 2x මෙතන 3x ඒ කියන්නේ මේකේ සමීකරණ දැනුමක් ඇති කියලා. ඒක දැක්ක ගමන්ම මට කියන්න පුළුවන්. ඒ කියන්නේ අත්දැකීමෙන් ඒ කොනම ගුරුවරයෙක්ට කියන්න පුළුවන්. දැන් එතකොට එහෙමනම් දැන් මේක අපි තවදුරටත් ගත්තොත් එන 3 2x මම මේ ඩොට් එක දාලා 3 ඍණ 3 කියලා කඩනවා. ඊළඟට 4 වතාවක් 3x 3 ඍණ 2 කියලා මම මේක තවදුරටත් කඩන වෙන්නේ. දැන් මගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ 3 ඍණ 2 සහ 3 ඍණ 2 කියන එක මෙතනින් අයින් කරගන්න. ඒකට මට බලාපොරොත්තුව මගේ සඵල වෙන්නේ මම මේ ඍණ බලය පල්ලෙහාට ගෙනල්ලා. ධන බලයක් විදිහට ලියනවා. දැන් මෙතනත් එහෙමයි. දැන් මගේ බලාපොරොත්තුව මෙන්න මෙයාව අයින් කරගන්න එක මම පල්ලෙහාට ගෙනල්ලා. ඔය විදිහට ලියනවා. දැන් එතකොට ඔන්න මට සිද්ධ වෙනවා දැන් මේ හරය අයින් කරගන්න. මේ කියන 3 3 අයින් කරන විතර මම හැම පදයක්ම 3 3 වෙනි බලයෙන් ගුණ කරනවා. බලන්න වෙනද? සෑම පදයක්ම මම ගුණ කරන්නේ 3 3 වෙනි බලයෙන්. මොකද සියලු පදවල තියෙන හරයන් ඉවත් කර ගැනීම සඳහා. එතකොට 3 3 වෙනි බලයට 3 3 වෙනි බලය කැපෙනවා. 3 2ට 3 3න් එකක් කැපෙනවා. එතකොට 1 3ක් ඉතුරු වෙනවා. මෙතෙන් දෙනවා අපිට 3 2x සමානයි මෙතන 3යි 4යි වැඩි වුණාම 12යි 3x
එතකොට 3 තුන්වෙනි බලය කියන්නේ 27යි. හරිද? දැන් මේ පද සියල්ල මේ පැත්තට ගන්නවා. මේක මට ලියන්න පුළුවන් 3x වල දෙවෙනි බලය කියලා. මේක මෙහාට ආපුවම 12යි ඍණ 12යි. 3x මේක මෙහාට ආපුවම ධන 27යි සමානයි බිඳුව. දැන් පුතේ මගේ බලාපොරොත්තුව තමයි මේ 3x වෙනුවට ආදේශයක් පාවිච්චි කරන්න. මම 3x වෙනුවට y යොදන්න. හරිද? එහෙමනම් y වර්ගයේ ඍණ 12යි y ධන 27 සමානයි. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ මොකක්ද? මේ ඇවිල්ලා තියෙන්නේ වර්ග සමීකරණය. එතකොට මේ වර්ග සමීකරණ එකපාරට අපිට විසඳුම් ගන්න පුළුවන්. සාධක තියෙනවා නම් එකපාරට ගන්න පුළුවන්. කොහොමද? මෙතන y නම් මෙතනත් y. මේ දෙන්න වැඩි කරපුවාම 27න් වෙන්න ඕනේ ධන නිසා. මේ දෙන්න එකතු කරපුවාම 12න් වෙන්නේ. එහෙනම් ඍණ 9යි ඍණ 3යි. වැඩි වුණාම 27යි එකතු වුණාම ඍණ 12යි. මේකේ උත්තරේ දෙක හම් වෙනවා අපිට y ඍණ 9 සමානයි බිඳුව හෝ y ඍණ 3 සමානයි බිඳුව. අපිට උත්තර දෙක පැහැදිලි y සමානයි 9 හෝ y සමානයි 3. දැන් අපි බලාපොරොත්තුව මුලින්ම තිබ්බ පරිදි y සමානයි 3 x දානවා. 9 වෙනුවට 3 දෙවෙනි බලය දානවා. මේක මේකට සමාන නැහැ x සමානයි. කීයද 2යි. වගේ y වෙනුවට අපි දානවා 3x 3 කියන්නේ 3 ඒවා 1යි 3ට 3 සමාන නම් x සමානයි කීයද 1යි. එහෙනම් අපිට පිළිතුරු ලැබෙනවා x සමානයි 2 හෝ x සමානයි 1යි විදිහට. හරිනේ? right. දැන් මේ වගේ ගානක් අපි සාමාන්‍ය පෙළ පන්තියට නම් දෙන්න තියා හිතන්නේවත් නැහැ. සාමාන්‍ය පෙළ දරුවෙක්ට මේක දෙන්න තියා හිතන්නේවත් නැහැ. හරිද? පැහැදිලි. හරිද? දැන් බලන්න ඒ යටතේ අවසාන ගාන. දැන් දුර පුතාලට පේනවා දැන් මේක දැක්කහම ඔයා මගෙන් අහයි සර් මේකේදී අපිට මොකක්ද හිතෙන්නේ කියලා. මේකේදී ඇත්තටම දැන් ඔයා කියයි මේකේ මේ 3x මේකේ 3x සුත්ත ගන්න පුළුවන් කියලා. නමුත් එහෙම කරන්න බෑ. දැන් මේ දෙන්න දිහා බලපුවාම මට තේරෙන්නේම 9 ලියන්න පුළුවන් 3 දෙවෙනි බලය කියලා හිතනවා. එතකොට මෙතන හැදෙනවා කියලා හිතෙනවා 2x එකක්. මෙතන 3x එකක් තියෙන නිසා මට කියන්න වෙන්නේ ස්වරූපයේ වර්ග සමීකරණයක් ලැබෙයි. අපි බලමු මේ විදිහට ගියොත් එක හැදෙයිද කියන එක. මට 9 ලියන්න පුළුවන් පුතේ 3 දෙවෙනි බලය කියලා. 3 දෙවෙනි බලයේ x කියලා මට ඔක ලියන්න පුළුවන්. උඩ 12 ලියන්න පුළුවන් 3x කියලා. දැන් 12 එහෙම ලියලා 3x එකතු කිරීම 27 සමානයි පිට. දැන් මේකෙදි මම හරි අපූර්ව කපටි වැඩක් කරනවා. දැන් මෙතන තියෙන්නේ 3x නේ. මෙතන තියෙන්නේ 3 දෙවෙනි බලය. හරිද? දැන් මම මෙන්න මේ විදිහේ දෙයක් කරනවා. හොඳට බලා ගන්න. දැන් මෙතන මට ලියන්න පුළුවන් දැන් 3 2 නෙමෙයි තියෙන්නේ. දැන් 3 2 x කියන එකේ අදහස මොකක්ද? මේ දෙන්නා වැඩි වෙනවා කියන එකනේ. මේ දෙන්න වැඩි වෙනවා. හරිද? මේ දෙන්න වැඩි කරන්න මේ දෙවරක් x මෙතන 2x. ඔය එතකොට මෙතන තියෙනවා 12යි 3x ධන 27 සමානයි බිඳුව එකේ. අන්න දැන් මට ආදේශයක් ගන්න පුළුවන් 3x වෙනුවට. y ලෙස ගන්න. එහෙම ගත්තම මට ආයේ මේක ලියන්න පුළුවන් 3x වල දෙවෙනි බලය කියලා. දැන් මෙතන තිබ්බේ 3 2x මෙතන ලියන්නේ 3x වල 2 කියලා. මේ දෙකම සමානයි. අවුලක් නැහැ. ඒතකොට 12යි 3x එකතු කිරීම 27 සමානයි. එතකොට එනවා මෙතෙන්ට මම ගත්තාම y කියලා. එතකොට y වල දෙවෙනි බලය 12යි y
ධන 27 සමානයි බිඳුවයි. හරි. මේක අපිට කඩන්න පුළුවන් සාධක එකපාර. තාලට මේක එකපාර කඩන්න පුළුවන් සාධක. කොහොමද මෙතන y. මෙතනත් y. ඊළඟට මේ දෙන්න වැඩි කරපුවාම 27ම වෙනවා. එකතු කරපුවාම ඍණ 12. එහෙනම් 9යි ඍණ 3යි ඕක. මම මේක මෙහාට ගෙන්නවා. එහෙනම් y ඍණ 9 සමානයි බිඳුව හෝ y ඍණ 3 සමානයි බිඳුව. එතකොට මේකේ නම මට y සමානයි 9 හෝ y සමානයි 3යි. මේකේ y වෙනුවට දාන්නේ මම 3x සමානයි 9. හරි. මට 9 ලියන්න පුළුවන් 3 දෙවෙනි බලය කියලා. එහෙනම් මේකෙදි පාද දෙක සමානයි හින්දා මට ලියන්න පුළුවන් x සමානයි 2යි කියලා. මගේ y වෙනුවට දාන්න පුළුවන් 3x 3 1. එතකොට මේකෙදි මට ලියන්න පුළුවන් x සමානයි 1යි කියලා. එහෙනම් උත්තර දෙකේ ඉන්නේ x සමානයි 2 හෝ x සමානයි 1. ඔය විදිහට උත්තර දෙකක් ඔය විදිහට ලැබෙනවා. හොඳයි. ඉතින් ඔය ඊට එහා ඔයාලට දර්ශක සමීකරණ වලට යන්න කියලා විශේෂ තනක් දකින්න නැහැ. ඉතින් හදන්න පුළුවන් උපරිමයේ ගණන් ටිකක් අපි හදුවා. ඉතින් අපේ මේ වීඩියෝ එකේ බලාපොරොත්තුව තියෙන්නේ ප්‍රධාන වශයෙන් දර්ශක නීති සහ දර්ශක නීති සහිත පාවිච්චි කරලා හදන්න පුළුවන් ප්‍රකාශන සුළු කරන තමයි අපේ මේ මාතෘකාව අපි වෙන් කරගෙන තියෙන්නේ. එහෙනම් පුතේ අපි මේ වීඩියෝ එක මේ ආකාරයෙන් අපි අවසන් කරන්නේ. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා අපේ ඊළඟ වීඩියෝ එකේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ලඝු ගණක නීති සහ ලඝු ගණක ප්‍රකාශන සුළු කිරීම කියන මාතෘකාවත් සමග ඒ වගේම ලඝු ගණක සමීකරණ විසඳීම කියන මාතෘකාවත් සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ. ඉතින් දුර පුතාලා මේ වීඩියෝ එක බලන්න. හොඳින් බලලා තමන්ගේ ජීවිතේට ගන්න පුළුවන් දේ ගන්න. ඒ වගේම තමන්ගේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒක තමයි විශේෂයෙන්ම ඔයාලට දැනුවත් කරන්න තියෙන්නේ. හොඳයි. එහෙනම් දුර පුතාලාගෙන් සමුගන්නයි සූදානම්. එහෙනම් හැමෝටම ආයුබෝවන්.